ශක්තිමන්ත දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා දුන්නු මේ ඊට ප්‍රස්තාව නිසා. ස්වාමිනී අපි ඔබ වහන්සේගේ අනුග්‍රහය ගැන හැම දවසකම ස්තුතිවන්ත වෙනවා. ඔබගේ කරුණාව අපිට දීලා තියෙන නිසා. දෙවි පියාණනි විශේෂයෙන් අපිට මේ වගේ රැස් වෙලා ඔබ ගැන ඉගෙන ගන්න, දැනගන්න, තව වඩා ඔබව හොයන්න, විශේෂයෙන් අපි ඉන්න මේ වගේ කාලෙක ඔබ වහන්සේගේ මේ පැමිණීම ගැන කරුණු කාරණා සොයා ගන්න, තේරුම් ගන්න, දැනුවත් වෙන්න ඔබ වහන්සේ අපිට දීලා තියෙන ඉදිරි ප්‍රස්තාව නිසා ස්තුතියි. ඒ වගේම මම ඉල්ලනවා අපිට ඒ ඉගෙන ගන්න දේවල් අනුව අපේ ජීවිත හැඩගස්සගෙන ඔබගේ පැමිණීම බලා සිටින්නටත් ඔබ වහන්සේ අපිට අන කරලා තියෙන ඒ ආඥා ආරක්ෂා කොට මානුෂ්‍යයන්ව ඔබ වහන්සේතර දිනා ගන්න අපිට කරුණාව දෙන්න. ස්වාමිනේ මේ අන්තිම කාලේ ඔබ වහන්සේගේ රාජ්‍යය පැතිරේ යන්න අවශ්‍ය කරන හැම දෙයක්ම ඔබ වහන්සේ කරමින් ඉන්නවා වගේ අපිට කරන කොටස කරන්න ඔබ වහන්සේ අපි හැමෝටම උපකාර කළ මැනව අපිට මඟ පෙන්වුව මැනව. ඒ වගේම පියාණනි මම පාසල් ඩැරල් ස්ටේරින් ගැන විශේෂයෙන් මේ කණ්ඩායම ගැන යාඥා කරනවා අපිට හමු වෙන්න දුන්න ඊට ප්‍රස්තාව නිසා ස්තුතියි. ඔබ වහන්සේ අපිට ඉගැන්වුව මැනව අපිට මතක් කර දුන්න මැනව. ඒ වගේම ඔබගේ දාසය ඔබ වහන්සේ ආලෙප කොට ඔබ වහන්සේගේ ආත්මය පුරවා ඒ ඔබගේ සත්‍යතාවයන් අපි එකිනෙක කාට ගෙන එන්න ඔබ වහන්සේ උට උපකාර කළ මැනව. මඟ පෙන්වන්නට අපට ආශිර්වාද කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. ආමෙන්. මම ඉස්සර කිව්වා වගේ අපි මේ ප්‍රශ්න මැද්දේ යක්ෂයා හදන්නේ අපේ අවධානය ප්‍රධාන මූලික දෙයින් අපේ අවධානය එළියට ගන්න කියලා. දැන් ඒක ගැන හුඟක්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. මේ තියෙන ප්‍රශ්න ඔක්කොම తాවකාලික ප්‍රශ්න. මේ තියෙන ප්‍රශ්න ඔක්කොම අපේ මානසයට එන ප්‍රශ්න. සදාකාල ජීවිතේ නෙමෙයි. මේ ප්‍රශ්න වලින් අපිට යක්ෂයාට පුළුවන් වැඩිම අනතුරුව තමයි අපේ ජීවිතය ගන්න එක. බයිබලයේ කියලා තියෙනවා අපි මේ ලෝකෙන් ගියාම එතන නෙමෙයි අවසානය. එතන සදාකාල ජීවිතේ පටන් ගන්නම පමණයි. ඒකින්ද අපි ඒ ගැන අන්නම ප්‍රමාණයට වැඩිය කනස්සල නොවිය යුතුයි. නමුත් අපි මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ මට දීලා තියෙන කාර්ය ඉවර කරනකම් මේ ලෝකයේ ජීවත් වෙලා ඒ කාර්ය කරගෙන යන්න වහන්සේගේ ආශිර්වාද දෙන්න කියලා. මේ දැන් අවුරුදු 5-6කට ඉඳලි මම බැලුවා අපි අඳුරන දෙවියන් වහන්සේ තුල ඉන්න බොහෝ දෙනෙක් වයසට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ තුල ගියා. මම ඒ අවස්ථාවේදී මට හරි දුක හිතෙලා මොකද විශේෂයෙන් මේගොල්ලෝ මේ මරුණාන් පස්සේ අපිට ආරංචි වුණේ ඒගොල්ලෝ කොපමණ විදියට හොඳ වැඩ කරලා තියනවාද කියලා දෙවියන් වහන්සේ තුල. මම ඇහුවා දෙවියන් වහන්සේ ඇයි ස්වාමීනි මේ මෙපන හොඳ අය දෙවියන් වහන්සේ මේ විදියට ගන්න. ඒ වගේම මේ ගිය වර්ෂ කීපය තුල බොහෝ දෙවියන් වහන්සේ තුල ලොකු අයව දෙවියන් වහන්සේ අරගත්තා. දැන් පිළිග්‍රේම් ගියා ඒතකොට රබි සක්‍රා ගියා අපේම පාස්ටර් කෝල්ටන් ගියා. ඒ වගේ කීප දෙනෙක් අද මේ ලෝකයෙන් දෙවියන් වහන්සේ අරගෙන තියෙනවා. සමහර අය තරුණ අය දෙවියන් වහන්සේ තුල ඉන්න අය, අනිත් අය දෙවියන් වහන්සේ ඒක වයසට කියන්නේ බොහෝ දෙනෙක් කුටි කාලය තුල ගියා. ඒ ගැන හිතගෙන ඉන්නකොට දෙවියන් වහන්සේ මට පෙන්නවා එක්තරා වචනයක්. ඒ තමයි මේ දවස්වල දෙවියන් වහන්සේ තුල ලෝකෙන් යන අය වාසනාවන්තයි කියලා. ඒකට පදයක් අපිට ගන්න පුළුවන් එලිදරව් පොතේ 14:13 කියනවා. තවද මෙතෙන් පට ස්වාමින් වහන්සේ තුල නසින්නාව මලවුන් වාසනාවන්තයයි කියා ලියන්නේ ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුනේ. එසේ ඔහු තමන්ගේ වේශවලින් නිමාඩු ලබති. ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුවේ යන්නේ නැහැ ආත්මයන් වහන්සේ කියනසේක. දැන් සමහර විට ඒ අය මොනව හේතුවක් නිසා හරි යේසුස් වහන්සේ නැවත ඇවිල්ලා ඔසවා ගැනීමේ වේලාවේදී සමහර විට ඒගොල්ලන්ට මිස් වෙන්න ඉඩ තිබුණා. මොකද අද ඒක තමයි මම ඇඩ්‍රස් කරන්න යන්නේ. මොකද අපි අවුරුදු 10ක් තිස්සේ ක්‍රිස්තියානි ආගම යෙරුසලමින් ආවේ පිරිසිදු විදියට. ඒ පිරිසිදු ආවද යක්ෂයා ඒක කිලුණු කරලා තියෙනවා. ඉතින් අපිලා සමහර අපි දේවල් කරන දේවල් දෙවියන් වහන්සේ ඉදිරියේ අතිසුද්ධ දේවල් වෙන්නේ. ඒක තමයි කතා කරන්නේ. ඒකින්ද බලමු දෙවියන් වහන්සේ මොන විදිහේ ස්වභාවයකට උන්වහන්සේ එන්නේ කියලා. දැන් අපි දන්නවා
කන්‍යාව 10 දෙනාගේ කතන්දරේ. ඒකේ 5 දෙනෙක් ඒගොල්ලොත් කන්‍යාව. ඒගොල්ලන්ට තෙල් තිබුණා පානේ. ඒගොල්ලන්ට පිටස්තෙන් අභ්‍යන්තර වාජනී තෙල් තිබුණේ නමුත් ඒගොල්ලෝ ගාව තෙල් තිබුණා. ඉතින් වාක් අය ඒ ස්ථානයේ ඉන්න හොඳ අය. නමුත් සමහර අය අර උත්සව ගැනීමේ තරමට සුදාන්ගේ වනමාලී වීමේ තරම උසස් වීමට ඇවිල්ලා නැති හින්දා සමහරට රැප්චර් එක ආවන දෙවියන් වහන්සේ සමහර ඒගොල්ලෝ දාලා ඉන්නවා. ඒගොල්ලෝ සාමාන්‍ය හොඳ මිනිස්සු. නොදන්නත්ව කම නිසා ඒගොල්ලෝ සම්පූර්ණත්වයට ඇවිල්ලා නොතියෙන්න පුළුවන්. දැන් අපි දෙවියන් වහන්සේ සමග තියෙන මොකද රිලේෂන්ෂිප් එක. රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඉතින් ඒ රිලේෂන්ෂිප් එකේ දෙවියන් වහන්සේ අපිට පුදුම විදිහට ප්‍රේම කරනවා. උන්වහන්සේගේ ප්‍රේමය අපිට තේරුම් ගන්නට කවදාවත් අමාරුයි. චිත්ත ප්‍රේම කරනවා. හැබැයි ඒ ප්‍රේමයේ බලය තියෙන්නේ අපි උන්වහන්සේට ප්‍රේම කරනකොට විතරයි. දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ බලය තියෙන්නේ අපි උන්වහන්සේට ප්‍රේම කරනකොට විතරයි. ඒ කියන්නේ අපි බලමු මේ හිට්ලර්ට දෙවියන් වහන්සේ ප්‍රේම කළා. නමුත් ඒකින් හිට්ලර්ට ප්‍රයෝජනයක් වුණාද? නෑනේ. ඒ වාගේ අපි ඒකට ප්‍රතිඋත්තර දුන්නොත් තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ බලය තුල අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒ අපි කොහොමද ලක්ෂණය අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා කියලා. පළවෙනි ලක්ෂණය තමයි උන්වහන්සේට අපි කීකරුව ජීවත් වෙන එක. ද්විතීය කතාව 28 එකේ සිට 14 උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන්. කොපමණ ආශිර්වාද දෙවියන් වහන්සේ සලසලා තියෙනවද කියලා උන්වහන්සේට කීකරුව යන අයට. දැන් පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි මේ රිලේෂන්ෂිප් එකේ මේ සම්බන්ධතාවයේ තව දෙයක් තමයි දෙවියන් වහන්සේට කියන්නේ පියාණන් වහන්සේ. ඒ පියාණන් වහන්සේගේ ආසාව අපි උන්වහන්සේ තියෙන සැලැස්ම තුළ ඉහළටම යන එකයි. ආදරණීය දෙමව්පියෝ දරුවන් ඉහළටම යනවා ඒ ආස. ඒ වගේ දෙවියන් වහන්සේට ආස අපි උන්වහන්සේ තුළ ඉහළම යන ස්ථානය තමයි යේසුස් වහන්සේගේ මනාලී වීම. යේසුස් වහන්සේ සමග රජ කිරීම. ඒ ස්ථානයට එන එක තමයි දෙවියන් වහන්සේගේ ආසාව. අපි ස්වර්ග රාජ්‍යයට මේ දොර යටින් යන එක නෙමෙයි. පුළුවන් තරම් ඉහළට යන එක. ඉතින් අපිට තියෙන වාක්‍යම තමයි පියාණන් වහන්සේව සන්තෝෂ කිරීම. Make God happy. ඒ වගේ දරුවෙකුට කලමුණ ලොකුම දේ තමයි දෙමව්පියන්ට කීකරු වුණාම දෙමව්පියෝ ඒ දරුවෝ ගැන සන්තෝෂ වෙනවා. ඉතින් අපිට තියෙන්නේ මේ දෙවියන් වහන්සේ සන්තෝෂ කිරීම. Then joy of the Lord is my strength. නේමාය 8:10 කියනවා. දෙවියන් වහන්සේ සන්තෝෂ කරන තැනැත්තා බලවත් කෙනෙක්. මොකද දෙවියන් වහන්සේගේ ඇස් ඔහු වෙත නිරන්තරයෙන්ම යොමු වෙලා තියෙනවා. දැන් මම මේක ඩීප් සබ්ජෙක්ට් එකක්. හරි ගැඹුරු පරිවිඩයක්. මම ගත්ත පොයින්ට්ස් දෙකක්. මේ පොයින්ට්ස් දෙක තමයි පියාණන් වහන්සේ මොනවද අපි තුල හොයන්නේ? යේසුස් වහන්සේ අපි තුල මොනවද හොයන්නේ කියලා. ඒ දෙන්නගෙම තියෙනවා බලාපොරොත්තුවක් අපි ගැන බලාපොරොත්තුවක් තියෙනවා. පියාණන් වහන්සේ හොයන්නේ කවුද? පියාණන් වහන්සේ හොයන්නේ ආත්මයෙන්ද සැබෑකමින්ද නමස්කාර කරන අය. යොහන් 4:23 සිට 24 දක්වා කියනකොට කියනවා නමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමින්ද පියාණන් වහන්සේට නමස්කාරන කාර්යය පැමිණෙන්නේ. දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන් වහන්සේ තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳු වූවන් සොයනසේක. දිව්‍යන් වහන්සේ ආත්මයක්. උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමින්ද නමස්කාර කළ යුතුයයි කීසේ. පියාණන් වහන්සේ හොයනවා ආත්මයෙන්ද සැබෑකමින්ද. ඒ කියන්නේ මොකද්ද? ඉතාමත් අවශ්‍යයි අපි සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුළින් හැමදේම කරන එක. ඒකනේ ක්‍රියාපතේ 1:4 කිව්වා. ඕගොල්ලන්ට බයිබලේ දන්නවා වුණත් ඕගොල්ලන්ට සුද්ධාත්මයේ අතුලාන්තයෙන් ලැබිලා තිබුණා නමුත් සුද්ධාත්මයන් වහන්සේගේ බෞතිස්මය එනකන් සේවය කරන්න යන්න එපයි කියලා. ඉතින් ඒ වාගේ අද දෙවියන් වහන්සේ පළමුවෙන් හොයන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් යන අය. රෝම 8:14 කියනවා සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් යන අය පමණයි දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා. දැන් මේක ආපුවම පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේට මේ බ්‍රයිට් කෙනෙක් හොයනකොට එයා බලන්නේ මොනවද කියලා.
අපි බලමු යේසුස් වහන්සේගෙනුත් අපිට ආව රික්වෙස්ට් එකක්. අපි අමතක කරන්න නරකයි දෙවියන් වහන්සේ අප වෙනුවෙන් කරලා තියෙන දේවල් වල අපි පව්කාරව සිටියේදී උන්වහන්සේ කොපමණ මිලයක් කිව්වද? උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ සුළු දෙයක්. උන්වහන්සේ මොනවද අපෙන් ඉල්ලන්නේ? යොහන් 17:20 සිට 23 දක්වා. මොවුන් ගැන කමනක් නොව මොවුන්ගේ වචනය කරන කොටගෙන මා කෙරෙහි විශ්වාස කරන්නවුන් ගැන ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස පිය වූ ඔබ මා තුළෙහි මා ඔබ තුළෙහි සිටින්නාක් මෙන්ම ඔබ මා එවූ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් අප තුළ ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාඥා කරමි. අප ඒකත්වයක්ව සිටින්නාසේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුන්නෙමි. මෙසේ කළේ මා ඔවුන් තුළෙහිද ඔබ මා තුළෙහිද සිටීමෙන් ඔවුන් ඒකත්වයට සම්පූර්ණ ලෙස පැමිණෙන පිණිසත් ඔබ මා වූ බවද මට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ට ප්‍රේම කළ බවද ලෝකයා දැනගන්නා පිණිසත්. ඒ කියනවා අපි එකිනෙකා එකතු වෙන්න කියලා. පළමුවෙන්ම කිව්වා සත්‍ය. උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ වචනය සහ සුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීම. දෙවෙනි කාරණාව තමයි වර්ෂිප් කියන්නේ. වර්ෂිප් ආපුවම ක්‍රියා රටාවක්, ලයිෆ් ස්ටයිල් එකක්. අපි ජීවත් වෙන්න ඕන උන්වහන්සේගේ වචනය අනුව. යොෂුවට කිව්වනේ මේ මාගේ වචනේ නුඹේ මුඛෙන් පිට නොවේවා. දෙවෙනි කියනවා අපි එකට ඉන්න ඕන කියලා. දැන් බලන්න හරි අමාරුයි නේද ක්‍රිස්තික කරන එකට ගේන්න. සභාවක් ඇතුළත සමහර විට අපි කෙනා එකට ඉන්න බෑ. ඒතර අනිත් සභා එක ගත්තම නෑ අපි ඒ සභාවයි මේ සභාවයි අපි එහෙම කරන්න බෑ. සමහර සභාවල තියෙනවා තව සභාවකට ගිහලා කමියුනියන්වත් ගන්න එක තහනම්. මේ යේසුස් වහන්සේගේ ඉල්ලීම කුරුසියට යන්න ඔන්න මෙනතේදී යොහන් 17 තමයි උන්වහන්සේගේ අන්තිම යාඥාව. උන්වහන්සේ ඉල්ලුවේ මේකයි. ඉල්ලුවේ මේකයි ඕගොල්ලෝ එකතු වෙන්න කියලා. උන්වහන්සේ ඉල්ලුවේ එකිනෙකා සහ එක සභා එකතු වෙන්න. ඊට පස්සේ මුළු ලෝකයේ සභා එකතු වෙන එකයි. ඊට පස්සේ යුදෙවරු සහ සභාව එකතු වෙන එකයි. Jews and Gentiles one in Messiah. ඔක ඉල්ලන්නේ දෙනවා අපෙන්. ඉතින් ඒකෙන් අපි කියනවා බෑ කියලා. අපි උගා කාරණා තියලා තියෙනවා මේ සභාවයි අසභාවයි අපි මිශ්‍ර කරන්නේ නැහැ කියලා. දැන් අපි කවදා හරි දෙවියන් වහන්සේ ඉදිරියට ගියාම අපි excuses ගොඩාක් තියෙන්න පුළුවන්. මේ කාරණා නිසා අපි මේ සභාවත් එක්ක අපි එකතු වෙන්නේ නැහැ කියලා තියෙන්න පුළුවන්. මේ ඔක්කොම කාරණා තියන් හිටියට අපි දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිලා යේසුස් වහන්සේගේ විනිශ්චය ඉදිරියට ගිහිලා උන්වහන්සේගේ ඇස් දෙක දිහා බලපුවම අපිට පේනවා අපිට ඒ වලට නිදහසට කාරණයක් නෙමෙයි කියලා. යක්ෂය බාන පුදුම විදිහට අල්ලන් ඉන්නවා නේද? අපි මොස්කේකට ගියොත් එංගලන්තේ මොස්කේකට ගියත්, ඇමරිකාවේ මොස්කේකට ගියත්, ලංකාවේ මොස්කේකට ගියත්, ඉන්දියාවේ මොස්කේකට ගියත් ඇතුළට ගියාම වෙනසක් නැහැ. ඒගොල්ලෝ නමස්කාර විදිය කරන විදිය, ඒගොල්ලෝ යාඥා කරන විදිය, ඒගොල්ලන්ගේ සර්විස් එක කන්ඩක්ට් කරන විදිය ඒ ඔක්කොම එකයි. මේ ලංකාවේ කෙනෙක් එංගලන්තේ මොස්කේකට ඇතුළට ගිහලා ඒකේ feel at home ගෙදර ඉන්නවා වගේ ඉන්න පුළුවන්. නමුත් ක්‍රිස්තියානි සභාව තුළ ඒක බෑ. අන්තිමවන්ස කියනවා මේ අන්තිම කාලේදී අපි ඒකෙන් ජය ගන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි. උන්වහන්ස කියනවා ඔබ මා තුළේද මා ඔබ තුළේද සිටින්නාක් මෙන්ම ඔබ මා එව් බව ලෝකයා විශ්වාස කරන පිණිස. යේසුස් වහන්සේව ලෝකයා විශ්වාස කරන්නේ සභාව එකතු වුණ දවසට. මේක අපි පස්සේ ඩිස්කස් කරනවා. ඇයි ඒකට අමාරු කියලා. උන්වහන්සේ කියන්නේ මොනවද? අපි ග්ලෝබල් දිකායන් අතර සභාවන් අතර අනිත් එක්කිනා සමග එකතු වෙන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. හැබැයි එකතු වෙන්න එකම බාධාවක් තමයි මම අර ලෙව්ඩීසියා සභාව ගැන කිව්වනේ. ලෙව්ඩීසියා සභාව ගැනට මම කිව්වා ලෙව්ඩීසියා සභාවට කිව්වේ the church of the Laodiceans. ඒ කියන්නේ ලෙව්ඩීසියන්ස්ලට ලෙව්ඩීසියන්ස් තමයි සභාවේ අයිතිකාරයෝ. right? AOG තමයි සභාවේ අයිතිකාරයෝ. බෙනිහින් මිනිස්ට්‍රීස් තමයි ඒකේ අයිතිකාරයෝ. දැන් අනිත් සභාවල කිව්වේ ඒ ස්ථානයේ තියෙන ඉතින් ඒකෙන් පෙන්වන්නේ ඒගොල්ලෝ කියන්නේ මොනවද? අපේ සභාව දෙවියන් වහන්සේගේ සභාව නෙමෙයි මේක අපේ සභාව. ඒකින්ද අපි කරන්නේ අපි කැමති විදිහට කියලා.
church of the people. Democratic විදියට. ඉතින් අපි ඒ ස්ටඩි එක ටිකක් හොඳට කල්පනා කරලා බලලා කියන්නේ ස්වාමීනි මට මේකෙන් ජය ගන්න දෙන්න කියලා. දැන් මේ විදියට අපි විශාල සභාවක් ගොඩනගන්න පුළුවන්. තේරෙනවද? විශාල හාස්කම් දෙන සභාවක් ගොඩනගන්න පුළුවන්. නමුත් අන්තිම දවසේදී සමහර විට දෙවියන් වහන්සේ මේ විදිහේ උත්තරයක් ඒ සභාවට දෙන්න පුළුවන්. මතේ 7:21 සිට 23 දක්වා. ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය. මේ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකළෙමුදයි මට කියනවා ඇත. එවිට මම කිසි කලක නුඹලා නොහැරෙන්නේ අධර්මිෂ්ඨකම් කරන්නේ මා කෙරෙන් අහක් හොයන්නයි කොමුට කියන්නේ. ඉතින් කියන මාගේ පියාණන් වහන්සේ ස්වර්ගයෙන් ආපු කැමැත්ත මිස වෙන කියලා කරනවා නම් ඕවන්ට හාස්කම් කරන්න පුළුවන්. නමුත් කියනවා කවදා හරි මම ඔයව දන්නේ නැහැ කියලා කියනවා. ඒ දෙවියන් වහන්සේ බලලා කියනවා ඕගොල්ලෝ විදියෙන් මම කොච්චර මිලක් කිව්වද? මම කියන්නේ මේ කියන දේ ලේසි කියලා. මම කියන්නේ කුරුසියට යන්නක ලේසි නෑ. පියාණන් වහන්සේගෙන් පුත්‍රයන් වහන්සේ වෙන් කිරීම ලේසි නෑ. නමුත් උන්වහන්සේ මේ මිලේ ගිහලා අපිට උදාහරණයක් සෙට්ට පෙන්නලා කිව්වා නුඹලා මට ආදරේ නම් නුඹලත් මේ දේ කරන්න කියලා. අපි මම බැලුවා මේකට ගන්න පුළුවන් උදාහරණ මොනවද කියලා. මම ගත්ත එක උදාහරණයක්. ඒ උදාහරණය තමයි මෝසෙස්ගේ උදාහරණය. මෝසෙස්ට දෙවියන් වහන්සේ යම්කිසි රාජකාරියක් දුන්නා. ඒ රාජකාරිය දුන්නම මෝසෙස් අකමැති වුණා ඒක ගන්න. එයා හිතුවා එයා සුදුසුෙක් නෙමෙයි කියලා. නමුත් එයා අකමැත්තෙන් හරි ඒ රාජකාරිය ගත්තෙන් පස්සේ හරියට දෙවියන් වහන්සේ කියපු විදියටම ඒ වෙනුවෙන් අවධානය යොමු කරගෙන ඉදිරියට ගියා. ගියාම යාට සටන් දෙකක් තිබුණා. එකක් තමයි පාරාවක සම්පසන්න. දැන් පාරාවක තියෙන සටන දැන් අපි බලමු යේසුස් වහන්සේව දාමු මෝසෙස්ගේ ස්ථානයට. යේසුස් වහන්සේට තියෙන සටන් දෙකක්. එකක් යක්ෂයාට විරුද්ධව තියෙන සටන. දැන් පාරාවට තියෙන විරුද්ධ සටන කොපමණ භයානක සටනක් වුණත් මෝසෙස් ඒකෙන් පුළුවන් බොහොම ජයග්‍රාහී විදිහට ජය ගත්තා. අන්තිමට මුළු රාජධානියම නැති වුණා. රාජධානියේ වස්තුව නැති වුණා. පාරාවගේ ජීවිතේ හිටම නැති වුණා. දැන් යේසුස් වහන්සේට යක්ෂයාගෙන් ජය ගන්න එක ලේසි වුණා. නමුත් මෝසෙස්ට අමාරු වුණේ මොනවද? මිනිසෙන්ගේ හදවත් දෙවියන් වහන්සේට යොමු කරන්න. දෙවියන් වහන්සේට සම්පූර්ණ කිකරුකම දෙනවා. බයිබලේ කියනවා නික්මයාම පොතේ 8 කියනවා එවිට ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කරලා පාරාව වෙත ගොස් ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේකයි ඔවුන්ට කියන්න මට මෙහෙ කරන්න. ඒක හරි වචනයක් මට නමස්කාර කරන්න පිණිස මාගේ සෙනඟ යන්න හරින්න. දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ කියන්නේ හොයද ආත්මයෙන්ද සබෑකමින්ද දෙවියන් වහන්සේට නමස්කාර කිරීම ජීවිත රටාවක් කරගත්තු අය. ඒගොල්ලන්ට මෙච්චර හාස්කම් කළා. මේ පාරාවගේ බලය සම්පූර්ණයෙන් කඩලා දාලා ඒ ඔක්කොම කළා. ඒගොල්ලෝ කිව්වා අපි ඒක දෙන්නේ නැහැ කියලා. ඒ වගේ අද දෙවියන් යේසුස් වහන්සේ විශාල ජයග්‍රහණයක් කළා තියෙනවා අපි වෙනුවෙන් යක්ෂයන් විරුද්ධව. ඊට පස්සේ උන්වහන්සේ අපෙන් අහනවා මේ දේ. උන්වහන්සේගේ නාමයෙන් සත්‍යෙන්ද සැබෑවෙන්ද නමස්කාර කරන්න කියලා ඒක තිංගිද අපි ඒ කියන්නේ මොකද? අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම බයිබලයේ හැටියට යන්න ඕනේ. අපි සම්පූර්ණ බයිබලයේ හැටියට යනවා නම් ඔයාගේ ජීවිතේ මගේ ජීවිතේ වෙනසක් නැහැ. අනිත් එක තමයි එකිනෙකා සමග සමාදානයෙන් ඉන්නේ. යුනිටි එකෙන් ඉන්නේ කියලා. එතකොට නිවනන්ස් කිව්වා එහෙම ඔච්ච දවසට මුළු ලෝකෙම යේසුස් වහන්සේ ගැන දැනගන්නවා කියලා. දැන් මේ කතාව යේසුස් වහන්සේ පළවෙනි දවසේම කාටද කිව්වේ? සමාරියේ ස්ත්‍රියට. මම ඉස්සෙල්ලා කියපු පදේ යොහන් 4:23 සිට 24 මම ඉස්සෙල්ලා කිව්වා. ඒක කිව්වේ කවදද? සමාරියේ ස්ත්‍රියට. සමාරියේ ස්ත්‍රිය ගැලවුණ පළවෙනි දවසේම එයාට කිව්වා පියාණන් වහන්සේ ඔයා තුළින් හොයන්නේ සත්‍යෙන්ද worshiping spirit ආත්මයෙන්ද සත්‍යෙන්ම උන්වහන්සේට
ජීවත් වෙන එකයි කියලා. ඒ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ ලබා ගන්න ඕනේ උන්වහන්සේගේ වචනේ තුල යන්න කියලා පළවෙනි දවසේම කිව්වා. දැන් අපි යේසුස් වහන්සේට මෝසෙස් ෆාරාවගෙන් දිනගත්තා වගේ අද යේසුස් වහන්සේට ලොකුම සටනේ යක්ෂයාගේ නෙමෙයි. අපි එක්ක තියෙන සටන. ඒක සාධාරණද? අද යේසුස් වහන්සේට හරි අමාරුයි සභාවල එකට වැඩ කරනවා බලන්න. හරිම අමාරුයි. මම මේ ගැන හිතනකොට අපි අපේ වෙනස්කම් තියෙනවා අපි වැඩ කරන තැන්වලත් එක්ක. ඔෆිස් එකේ අපිට වෙනස්කම් තියෙනවා. සමහර හස්බන්ඩ්ගේ වයිෆ්ගේ වෙනස්කම් තියෙනවා. එතකොට අපි ආණ්ඩුවත් එක්ක අපිට වෙනස්කම් තියෙනවා. අපි ඒව කොහොම හරි දරාගෙන එකට යනවා. නමුත් යේසුස් වහන්සේගේ දෙයට අපි ඒක එළියට විසි කරනවා බොහොම පාසුවෙන්. මට මේක හිතනලා මම මොහොතකට නැවතුම් මේ ස්ටඩි මම නෝට්ස් ලියන එක නවත්තලා බැලුවා ස්වාමීන් වහන්සේ අපි වහන්සේට අද වෙනකන් කොච්චර හිතට දුක් දෙනවද? ඔයයි මම ඉස්සෙල්ලා කිව්වා අපිට මොනම ස්වභාව හිතේ ස්වභාවයෙන් යන්න දෙවියන් වහන්සේ අපිට අවසර දීලා නැහැ. නමුත් ඔයයි මමයි අපි පටන් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ පියාණන් වහන්සේ ඉල්ලපු දේ පුත්‍රයන් වහන්සේ ඉල්ලපු දේ මම පුද්ගලිකව කරන්න යනවා. සමහර විට මා තුළින් අනිත් අයටත් බලපෑමක් හරි විදියට එන්න පුළුවන්. අපි ජීවත් වෙන්න ඕනේ මොකද? යේසුස් වහන්සේව සන්තෝෂ කිරීම. අපි ඒකට උදාහරණයක් මම බලනකොට මට ආවේ මෝසෙස් කියලා. ඉස්සෙල්ලා කිව්වා මෝසෙස් කියලා. දැන් මෝසෙස් ඒ රාජක අද හුඟක් අය බලන් ඉන්නේ කවුද? රැප්චර් කියන එක. මේ රැප්චර් එක කවුද? ඒක ඉලිදර හතරේද? ඉලිදර මේකේද දෙන්නේ. සභාව ඒ රැප්චර් එක කතා කරනකොට අපි අනිත් අය එන්නේ අපි යුදෙවරු ගැන කනස්සලක් නෑ. ඒගොල්ලෝ ඔක්කොම වැඩ කළේ. නමුත් අපේ කනස්සල දෙන සභාව කවුද රෝසාගන්නේ? සභාව කවුද රෝසාගන්නේ? මං කවුද උඩ යන්නේ? අපි ඒක තමයි අවධානය. දැන් මේ රැප්චර් එක ආපුවම හරියට පොරොන්දු දේශයට ගියාය වගේ. යෝර්දාන් ගඟෙන් පොරොන්දු දේශයට හැම එක්කෙනාම ගියේ නෑ. සමහර අයව left behind. යෝර්දාන් ගඟෙන් මේ පැත්තේ ඒගොල්ලන්ගේ ජීවිතේ නැති වුණා. දැන් මේක සිම්බොලික්. මේ ඔක්කොම දෙවියන් වහන්සේ අපිට ෂැඩෝ එකක් හැටියට පෙන්නලා තියෙනවා. දැන් අපි බලනවා මෝසෙස්ට රාජකාරිය දුන්නම මෝසෙස්ගේ කල්පනාව සම්පූර්ණ අවධානය තිබුණේ එයාට දුන්න රාජකාරිය කොහොමද ඉෂ්ට කරන්න කියන එකයි. ඒ දුන්න රාජකාරිය කොහොමද ඉෂ්ට කරගෙන ඉදිරියට යන එකයි යාගේ කල්පනාව තිබුණේ. නමුත් අපි දන්නවා හදවත තුල මෝසෙස්ට තිබුණ ආසාවක් පොරොන්දු දේශයට යන්න කියලා. දැන් හෝ ඉඳද්දි මේ සෙනග ඝට්ටනය කරමින් යන වෙලාවේදී එක්තරා දවසක් ඒගොල්ලන්ට වතුර අවශ්‍ය වෙලා දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා පර්වතයට යාගේ තිබුණ දණ්ඩෙන් පර්වතයට ගහන්න කියලා. right? නික්මයාම පොතේ 17:5 සිට 6 දක්වා පර්වතයට ගහන්න කියලා කිව්වා. ඒ ගහන්න කියලා කිව්වම එතන පෙන්වේ යේසුස් වහන්සේව. කවදා හරි යේසුස් වහන්සේ නැමැති පර්වතයට අපි ගහන කුරුසියට යන ගහලා ඒ තුලින් තමයි ජීවමාන ජලය එන්න යන කියන එකයි එකෙන් පෙන්වන්නේ. ඉතින් පර්වතයට ගහන්න කියලා කිව්වා. දැන් පර්වතයට ගහපුවම වතුර ආවා. දැන් මෝසෙස් දන්නේ මේකේ හේතුව මොකද්ද කියලා. ඊට පස්සේ නැවතත් ඒගොල්ලන්ට වතුර අවශ්‍ය වෙලාවේදී ගණන් පොතේ 27 සිට 9 දක්වා කියනවා මෝසෙස්ට කිව්වා පර්වතයට කතා කරන්න කියලා. මෝසෙස්ට කිව්වා දැන් අපිට බෑ යේසුස් වහන්සේ කුරුසියන ගහන්න ආයෙත්. මට හරි දුකයි සමහර ඇවිල්ලා අපි දන්නවා මේ සභාවක් තියෙනවා. ඒ සභාවේ පාස්ටර්ගේ මුළුම දේශනාව මොකද්ද? අපි එක සැරයක් ගැලුණා නම් ආයෙත් ඕනේ පව් කළත් අපිට ගැලවෙන්නේ නැහැ කියලා. දැන් අපි හුඟක්ම කල්පනා කරමු මොනවද? දැන් පව් කීයක් කළා අපි තාම ගැලවීම තියාගන්න පුළුවන්. ඒ විදිහේ බොහොම දුක ප්‍රශ්න වලින් මිනිස්සු දහන්නේ. කොහොමද දෙවියන් වහන්සේට සේවය කරන්න කියන එක නෙමෙයි. තේරෙනවද? ඉතින් ඒ වාගේ මෝසෙස්ට කිව්වා පර්වතයට කතා කරන්න කියලා. අද අපි නැවතත් යේසුස්ගේ කුරුසියන ගහන්න බෑ. අපි උන්වහන්සේගේ නාමයෙන් අපි දැන් කතා කරන්න තියෙන්නේ. නමුත් මේ ප්‍රශ්න මැද්දේ ප්‍රෙෂර් එක මැද්දේ පීඩනයේ මැද්දේ මෝසෙස් මොනවද කළේ?
ආයෙත් ගැහුවා ගලට. ගහපුවම මෝසෙස් ලොකු අමාරුවක වෙනවා. ගණන් කෘතියේ 20:12 කියනවා ස්වාමින් වහන්සේ මෝසෙස් සහ ආරෝන්ට කතා කොට නුඹලා ඊශ්‍රායල් පුත්‍රයන් ඉදිරියේ මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ ස්වභාවයට මා විසින් දුන් දේශයට නුඹලා ඔවුන් නුපුරවන්නේ කීසේක. මෝසෙස්ට කිව්වා රැප්චර් එකේ යන්න බෑ. ඔයාට දැන් යන්න බෑ කියලා කිව්වා. කියපුව දැන් මෝසෙස්ට හරි දුකයි. මෝසෙස් ගිහිල්ලා දේශෝන්ට ඉදිරියේ දනින් වැටෙන්න ඇති වැටලා අඬලා මේදි කිව්වා. ද්විතීය කතාව 3:23 සිට 26 දක්වා. මම එකල්ලි ස්වාමීන් වහන්සේට කන්න ලව්කොට අහෝ ස්වාමීන් දෙවියන් වහන්සේ ඔබගේ උතුම් සමත බලවත් හස්තේද ඔබගේ මෙහි කරුවාට පෙන්වන්න පටන් ගත්තේ අපිසාද ඔබගේ ක්‍රියාවලද ඔබගේ බලපත් පරාක්‍රමයේද හැටියට කරන්න පුළුවන් වෙන මොන දෙවි කෙනෙක් ස්වර්ගයේවත් පොළොවේවත් ඇත්තේද? ඒගොඩට ගොස් යෝර්දානෙන් එතර තිබෙන ඒ යහපත් දේශයට ඒ ශෝභන කඳු රටද ලෙබනන් දකින්න පිණිස මට යන්න ඉඩ දුන මැනවයි කීයෙමි. ඒ ස්වාමීන් වහන්සේ උඹලා නිසා මා කෙරෙහි උදාහස්ව මට ඇහුම් කන් නොදී මට කතා කොට ඔය ඇත මේ කාරණේ ගැන තවත් මට කතා නොකරන්න. දැන් මේක දිහා බලනකොට හිතෙනවා දෙවියන් වහන්සේ සාධාරණද? මේ කරපු වැඩේ දෙවියන් වහන්සේ සාධාරණද? ඒ විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා දැන් ඔයා යන්නේ නැහැ විතරක් නෙමෙයි. ඔයාගේ කාර්යය ඔයා තමයි ඔක්කොම මහන්සි වැඩ කළේ. දැන් ඔයාගේ කාර්යය ජොෂුවට බාර දෙන්න කියලා. අපිටම දෙවියන් වහන්සේ ඇවිල්ලා කියනවා ඔයා මහන්සිලා විශාල සභාවක් ගොඩනගනවා. ගොඩනගන් පස්සේ දෙවියන් වහන්සේ ඇවිල්ලා කියනවා මේන්න පාස්ටර් දැන් ඔය පල්ලිය කළා ඇති. මම දැන් එක අර ඔයාට වයගේ වයසින් half ඉන්නේ. ඒ පටන් ගන්නකොට මෝසෙස්ගේ වයස 80යි ජොෂුවගේ වයස 40යි. අර ඔයාගේ භාග්‍ය වයස මොනසෙ කියන්නේ? ඒ මොනසෙට පල්ලිය බාර දෙන්න කියනවා. ඔයාට පුළුවන් ද කිසිම තිත්තකමක් නැතුව කිසිම අමනාපයක් නැතුව ඒ විදිහේ වැඩක් කරන්න. මොකද ඒක දෙවියන් වහන්සේගේ පින්න. අපි දෙවියන් වහන්සේගේ වචනේ කියපම සම්පූර්ණයෙන්ම ප්‍රශ්න නොකර යටහත් වෙන්න ඕනේ. මෙයාට කාරණා දෙකක් කිව්වා. පොරොන්තුසිට යන්නත් බෑ. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ ජොබ් එකේ මෙච්චර මහන්සිලා වැඩ කරපෙක එයා දෙන්න ජොෂුවට බාර දෙන්න කියලා. නමුත් අපිට බයිබලයේ පේනවා මෝසෙස් කිසිම තිත්තකමක් නැතුව ඒ දේ සම්පූර්ණයෙන්ම ඉෂ්ට කළා. සම්පූර්ණයෙන්ම ඉෂ්ට කළා. ඊට පස්සේ මම දැන් මේ කාලය යන හින්දා ඔක්කොම ස්ක්‍රිප්ට් එක කියවන්නේ කරුණාකරලා නදීරට කියලා මේ PowerPoint එක ඉල්ල ගන්න. මොකද මේ PowerPoint එකේ තමයි වැඩිපුර ඔක්කොම ස්ක්‍රිප්චර්ස් තියෙන්නේ. ද්විතීය කතාවේ 32:48 සිට 51 දක්වා කියනකොට කියනවා මේ එම දවසේදී ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කරලා යෙරිකෝ ඉදිරියේ මෝබ දේශයේ අබිරාමි කඳු අතරේ තිබෙන නොබෝ කන්දට නැගී ගොස් ඊට පස්සේ අන්තිමට කියනවා මම නුඹව එතනදී මරන්න යනවා කියලා. නුඹත් මැරි නුඹේ සෙනඟට එකතු වන්න. ඒකට ඊට පස්සේ ආයෙත් දෙවියන් වහන්සේට මතක් කරනවා මේ දේ මම මේ විදිහට කරන්නේ මොකද නුඹ ඊශ්‍රායල් පුත්‍රයන් අතරේ මට ගෞරව නොකළ නිසායි කියලා. ඒ මෝසෙස් ඒකටත් කීකරු වෙනවා. දැන් සමහර විට ඔය මෝසෙස් දිහා බලලා හිතෙන්නේ නැති මේක තමයි මෝසෙස්ගේ අන්තිමය. මෝසෙස්ගේ බලාපොරොත්තු ඉවරයි. එයාට අපහසත් කළා අන්තිමට මැරෙන්න යන මොහොතේ මතක් කළා එයා කරපු අකීකරු වැඩේ මොකක්ද කියලා. දැන් දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන්ම අපිට විශ්වාස කරන්න පුළුවන් දෙවියන් වහන්සේ කෙනෙක්. දැන් අපි බලනවා අවුරුදු 1400කට 1500කට පස්සේ යම් කිසි දෙයක් වෙනවා. ඒ වේ තමයි යේසුස් වහන්සේ ඇවිල්ලා මේ ලෝකෙට. දැන් යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා උන්වහන්සේ සේවය කළා. දැන් උන්වහන්සේ කුරුසියට යන කාලේදී උන්වහන්සේව මහිමයට පත් කරන වෙලාවක් ආවා. සෙනග ඉදිරියේ ගෝලියෝ ඉදිරියේ උන්වහන්සේව මහිමයට පත් කරන වෙලාවක් ආවා. ඇවිල්ලා යේසුස් වහන්සේ ගියා Mount of Transfiguration එකට ගියා ගෝලියෝ තුන්දෙනෙක් එක්ක. යාකෝබ්, යොහන් සහ පේට්‍රස් සමග ගියා. එතෙන්දී උන්වහන්සේව අන්තිම උච්චතම
මහිමයට පත් කරන වෙලාවේදී පියාණන් වහන්සේ තෝරගත්තා පරණ කිව්සමෙන් මනුෂ්‍යයෝ දෙදෙනෙක්ව. දාවිත්තු තෝරගත්තේ නෑ, සාමුවෙල්ව තෝරගත්තේ නෑ. තෝරගත්තා කවුද? එලයිෂාවයි මෝසෙස්වයි. මෝසෙස්ව යේසුස් වහන්සේ සමග උසස් කළා. දැන් අපි දන්නවා මේ අපි දැන් කවුරු හරි මේ ලෝකේ මරනවා අපි කියනවා ඒ මනුස්සයා ඉවරයි අන්තිමයි කියලා. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේ හැටියට අපි මරනවා මැරෙන්නේ නෑ. අපි නිදා ගන්නවා විතරයි. පළවෙනි තෙසලෝනි 4:14 ක්‍රියාපොතේ 7:60 ඒ තැන්වල පේනවා අපි මේ ලෝකයෙන් යනකොට අපි මැරෙන්නේ නෑ. අපි මැරුණේ නැවත උපාදින වුණ දවසේදී. ඒ දවසේ අපි මැරිලා පුරවැස ස්වර්ගයේ පුරවැසි භාවයේ හැටියට අලුත් මිනිසෙක් හැටියට ඉපදුණා. මේ අලුත් මිනිසයාගේ පුරවැසි භාවයේ තියෙන්නේ ස්වර්ග රාජ්‍යයේ ෆිලිපි 3:20 හැටියට ඒ මිනිසයා මැරෙන්නේ නැහැ. තේරෙනවද? දැන් මේ යේසුස් වහන්සේ මෝසෙස්ට දුන්න පොරොන්දු දේශයට යන්න අනිත් අය යන විදිහට නෙමෙයි. ඊටාම බොහොම තේජස් ලෙස දෙවියන් වහන්සේ දුන්නා. මොකද දෙවියන් වහන්සේ බලන් හිටියා කොහොමද මෝසෙස් අර මොන විදිහේ පිරිසිදු හදවතින්ද එයා අනිත් එයාගේ කාර්ය ජොෂුවට බාර දුන්නේ කියලා. සමහර විට අය කියයි මේ එලයිජාවයි මෝසෙස්යි තෝරගත්තේ. එලයිජා කියන්නේ ප්‍රොෆෙටවරුන්ගේ වෙනින් යෝජනය කළා. ඒ වගේම මෝසෙස් නීතිය වෙනින් යෝජනය කළා. වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඒ තෝරාගෙන වෙලාවේදී තේජස දීම පිණිස තෝරගත්තේ මෝසෙස්ව. ඒ කියන්නේ අපිට දෙවියන් වහන්සේගේ කරුණාවන්තකම ගැන, දෙවියන් වහන්සේගේ ත්‍යාගයන් ගැන, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන සම්පූර්ණයෙන්ම අපිට විශ්වාස කරන්න පුළුවන්. අපිට අවශ්‍ය දේවල් අපිව දෙවියන් වහන්සේට විශ්වාස කරන්න පුළුවන් වෙන්න ඕනේ. තේරෙනවද? God loves us, do we love him? God is faithful, are we faithful? දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරනවා, අපි උන්වහන්සේට ප්‍රේම කරනවා. උන්වහන්සේගේ ප්‍රේමේ බලයක් නැහැ, අපි උන්වහන්සේට ප්‍රේම කරනවා. උන්වහන්සේ විශ්වාසය අපිට පුළුවන් උන්වහන්සේව විශ්වාස කරන්න. තේරෙනවද? ඉතින් දැන් මේ අද වෙනකොට මේ මනුස්ස අපිට සභාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු මේ රැප්චර් කවදද මම ඉහිලට යන්නේ? කවදද මම ඉහිලට යන්නේ කියලා බලාගෙන ඉන්නවා මිස සමහර විට අපි ඒ බලාගෙන ඉන්න හින්දා අපිට දීලා තියෙන කාර්යය අපි නිග්ලෙක්ට් කරනවා. අපිට දීලා තියෙන කාර්යය අපි හරියට කරන්නේ නැහැ. ඒ විදිහේ ස්ථානික තමයි තෙසලෝනිකා සභාවේ තිබුණේ. තෙසලෝනික සභාවේ මිනිස්සු රැප්චර් එක ඇවිල්ලාද අපි ගියාද දැන් මැරිච්චාට මොකද වෙන්නේ කියලා කල්පනා කරගෙන ඉන්නකොට යොහාන් ඇවිල්ලා දෙමි තෙසලෝනික 2:1-4 ඇවිල්ලා ඒක පහදලා දෙනවා. දීලා කියනවා මම කියවන කාලේ නිසා 3 ඉඳලා කියවන කිසිවෙකුට කිසිසේත් 1-4 දක්වා තියෙන්නේ මම 1-2 ඩ්‍රොප් කළා 3 ඉඳලා කියවන කිසිවෙකුට කිසිසේත් උඹලා රවටන්න ඉඩ නොදෙන්න. මක්සාද ඇදිල්ලෙන් වැටියා මෙන් විනාශයේ පුත්‍රයා වන පාපය මනුෂ්‍යයා එළිදරව් වීමත් පළමුවෙන්ම ඌනොත් මිස ඒක නොපෙනෙන්නේ. දැන් මේක කියනවා ඇදහිල්ලේ මේ රැප්චර් එක දැන් මේ තෙසලෝනික සභාවට ලියන්නේ. තෙසලෝනික සභාව ආපුවම අන්‍ය ජාතික සභාවක්. ඒ කියන්නේ අපි වගේ අයට. එයා කියනවා මේ ඔස්වා ගැනීම වෙන්නේ නැහැ කියලා කිසි ඇදහිල්ලේ විනාශයේ පුත්‍රයා වන පාපය මනුෂ්‍ය එළිදරව් වීමත් පළමුවෙන් ඌවත් මිස ඒ දවස එනකන් අපි රැප්චර් එක වෙන්නේ නැහැ කියලා. දැන් සමහරවිට එලිසබෙත් පොතේ දිහා බලනකොට සමහර විට මේ දේ වෙන්නේ 13 වෙනි පරිච්ඡේදය වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපි ඒක ගැන කනස්සලු වෙන්න නරකයි. අපිට හරි අමාරුයි දවසක් දාන්න කවදද රැප්චර් එක කියන එක. කවදද රැප්චර් එක කියන එක. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ කිව්වේ ඒ දවස යේසුස් වහන්සේවත් දන්නේ නැහැ කියලා. ඒ දවස යේසුස් වහන්සේවත් දන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ කියනවා ද්විතීය කතාවේ 29 රහස් වූ දේ අපේ දෙවියන් වහන්සේට අයිතියි. දෙවියන් වහන්සේට අයිති දේ හොයන්න බලන්න එපා. දෙවියන් වහන්සේ අපිට අයිති දෙයක් තියෙනවා නම් උන්වහන්සේ අපිට එළිදරව් දෙයි. රහස් වූ දේ අප දෙවියන් වහන්සේට අයිතියි. ඒත් මේ ව්‍යවස්ථාවේ සියලු වචන අප විසින් පවතින පිණිස
එළිදරව් කරන තිබෙනතේ අපටත් අපේ දරුවන්ටත් සදාකාලිම අයිතිය. කියන්නේ එළිදරව් කරලා තියෙනදී අපේ දෙවියන් වහන්සේ තියෙන රාජකාරිය කිරීම අපිට අයිති පමණක් නොව අපේ වගකීම කියන. පළවෙනි පොයින්ට් එක. රැප්චර් ගැන කනස්සලු වෙන්න එපා. උන්වහන්සේ අපි මෝසෙස්ට ලෙට් ඩවුන් කළේ නැහැ වගේ උන්වහන්සේ අපි ඒ විදිහේ බලාගෙන. දෙවෙනි පොයින්ට් එක. උප්පත්ති පොතේ සිට අලුත් ස්වර්ග රාජ්‍යය දක්වා එහෙම නැත්නම් අලුත් ජෙරුසලම දක්වා ආපුවම ජර්නි එකක්. ඒක ආපුවම ගමනක්. ඒක God අපිව අරන් යන ගමනක්. God එනවා අපි යා යුතු ගමනක්. දැන් මේ ගමන පැහැදිලි කර දීම පිණිස දෙවියන් වහන්සේ අපිට මංගල්‍යවල් 7ක් දුන්නා. ඒ මංගල්‍ය 7 අපිට පෙන්නලා දීලා තිනවා මෙහෙමයි මම දාපු ප්ලෑන් එක ඕගොල්ලන්ව කවදා හරි ඒ ස්ථානෙට ගෙනියන්න කියලා. දැන් දෙවියන් වහන්සේගේ සැලැස්ම මොකද? මනුෂ්‍ය සමග ජීවත් වීම. right? එතකොට අපි පළවෙනි පේත්‍රුස් 1:18 සිට 20 කියනවා අපිව දෙවියන් වහන්සේ නිෂ්ඵල හැසිරීමෙන් අපි මුදා ලබා දීලා තියෙනවා. ලැබුවේ රන් රිදී දිරාවෙටගෙන බව නුඹලා දන්නහුය. right? ලෝකයේ මැවීට ප්‍රථමයෙන් ඒ නියම කර ලැබේ. ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ දැක්ක. උන්වහන්සේට ඉදිරියේ පෙනෙන නිසා උන්වහන්සේ දැක්ක මනුෂ්‍ය පාපය කරනවා. උන්වහන්සේ ඒක නිසා ඒ සලස්ම දැම්ම පටන් ගැනීමට ප්‍රථමයෙන්. right? දැන් මෙතන පොඩි chart එකක් දාලා තියෙනවා මම හිතන්නේ අපිට මට වෙලාව තියෙනවා කියලා chart එකේ බලන්න. ඒකේ පේනවා උප්පත්ති පොතේ තියෙන සංසන්දනයක් කළා උප්පත්ති පොතේ ඒදන් වියන සහ අලුත් ස්වර්ග රාජ්‍ය ගැන මම පොඩි සංසන්දනයක් කළා. right? සංසන්දනයක් කළා බලමු කියනවා ඒ දෙකේම තිබුණා දෙවියන් වහන්සේ ආබ්‍රහම් සහ ඒව සමග ආශ්‍රය කළා යාළුවෝ ආශ්‍රය කරනවා වගේ ඒ වාගේ අලුත් ස්වර්ග රාජ්‍යයේ අපි දෙවියන් වහන්සේ අපි සමග ඉන්නේ. ඒ වගේම ආදම් සහ ඒව මැවි කවදාවත් නොමැරෙන්නේ. අලුත් ස්වර්ග රාජ්‍යයේ මරණය තවත් නොවත්නේය. ඊට පස්සේ මේ tree of life තිබුණා උප්පත්ති පොතේ ඒ tree of life තියෙනවා අලුත් ස්වර්ග රාජ්‍යයේ. ජීවන ගංගාවක් තියෙනවා උප්පත්ති පොතේ ජීවන ගංගාවක් තියෙනවා ස්වර්ග රාජ්‍යය. තව comparisons ගේන්න පුළුවන්. ඉතින් අපි දෙවියන් වහන්සේ ජර්නි එකක් අරගෙන යන්නේ. right? දැන් මේ ජර්නි එකට අවශ්‍ය වුණේ මොකද? පළවෙනි ආදම් අපි වෙනුවෙන් වැඩේ messed it up. ඒක පටලවා ගත්තා. ඒක ජරා කරගත්තා. ඒකෙන් වුණේ මොනවද? පාපේ නිසා දෙවියන් වහන්සේට අපින් වෙන්න අකමැත්තෙන් දෙවියන් වහන්සේට අපෙන් වෙන්න වුණා. තේරෙනවද? අපි හිතුව ළමෙක් තාත්තා පියා දෙමව්පිය ළමයට හරිම ආදරේ. නමුත් ඒ ළමයා ගිහිල්ලා විශාල වැරද්දක් කළා. නීතියෙන් ඒ මනුස්ස ඒ දරුවව හිරේ දානවා. හිරේ දාපුව මොනවද වෙන්නේ? මව්වයි පියයි හැම දෙම කරනවා නැවත පුතාව හිරෙන් එළියට ගන්න. නමුත් ඒ හිරේට එළියට ගන්නකම් එක්තරා ගමනක් යන්න ඕනේ ඒ දෙදෙනාව. ඉතින් දෙවියන් වහන්සේ අපිට උන්වහන්සේගේම ඉනිෂියේටිව් එකෙන් උන්වහන්සේගේම පටන් ගැනීමෙන් අපිට සැලැස්ම දාදිනවා. මේවා අපි කරුණා කරලා අපි මේවා මෙඩිටේට් කළොත් මෙඩිටේට් කියන්නේ මෙනෙහි කළොත් අපිට පේනවා දෙවියන් වහන්සේ අපිට අපෙන් අහන ඉල්ලමන මොනම දෙයක් හරි ස්වාමිනේ ඔබ වහන්සේට දෙන්න මොකද ඔබ වහන්සේ මෙච්චර මිලයක් ගෙවලා අපි වෙනුවෙන් මේ දේ සූදානම් කරන්න නිසා කියලා. දැන් තව එක්තරා දුක් කතන්දරයක් තියෙනවා. ඒ කතන්දරේ තමයි මෝසෙස් යේසුස් වහන්සේට මෙපමණ ප්‍රේම කළා එක්තරා දවසක් මෝසෙස්ගේ යේසුස් වහන්සේගේ අතරේ පොඩි කතාවක් කියනවා. ඒ කතාව තමයි ද්විතීයික කතාවේ 18:15 කියනවා. දැන් මෝසෙස් හරිම හොඳ මිනිසෙක්. දැන් පියාණන් වහන්සේ මෝසෙස් දිහා බලපුවම එයාට පිරුණේ යාගේ පුතාගේ ගත වුණු හුඟක් තියෙන මිනිසෙක් කියලා.
එයා හරියට යේසුස් වහන්සේ ලෝකයේ ඇවිදිනවා වගේ තමයි මෝසෙස් ලෝකයේ ඇවිද්දේ. යේසුස් වහන්සේ එක දවසක් කිව්වා මාව දැක්කොත් if you have seen me you have seen the father කියලා. දැන් යේසුස් වහන්සේ පියාණන් වහන්සේ මනාලියක් හැටියට අපි තුලින් හොයන්නේ ඒ විදියට හැසිරෙන මිනිස්සුන්ව. අපිත් මිනිස්සු දැකලා කිව්වත් මේ බ්‍රදර් ඩැරල් ඔයාව දැක්කම යේසුස් වහන්සේ දැක්කා වගේ කියලා. එහෙනම් පාස්ටර් අනිත ඔයාව දැක්කම යේසුස් වහන්සේ දැක්කා වගේ කියලා ඒ ස්ථානෙට එන්න කියනවා අපිට. දැන් ඒ විදිහේ චරිතය තමයි මෝසෙස් තුල යේසුස් පියාණන් වහන්සේ දැක්කේ. දැකම නිසා පළවෙනි පොත් පහම ලියන්න කිව්වේ කාටද? මෝසෙස්ට. මෝසෙස්ට ලියන්න කියලා මෝසෙස්ට කිව්වා. මෝසෙස් සමහරට අකමැති වෙන්නේ ඒක ලියන්න. මෝසෙස්ට කිව්වා ලියන්න. ඔයාගේ පුතේ ලියන්න. මම කවදා හරි ඔයා වගේ කෙනෙක් තමයි මගේ පුතාව එවන්නේ කියලා ලියන්න කියලා කිව්වා. ජීවිත කතාවේ 18:15. යා කියනවා එහුම්කන් දිය යුතුය. යාට කියන්නුනා මං වගේ කෙනෙක් කියලා යේසුස් වහන්සේට සමාන කළා. දැන් මෙපමණ දෙවියන් වහන්සේට කිප්තු යේසුස් වහන්සේ පියාණන් වහන්සේ God යාට කතා කළේ මුකේද එච්චර කිට්ටු දෙවියන් යේසුස් මෝසෙස්ට එයා තව ප්‍රේයර් රික්වෙස්ට් එකක් ගෙනාවා. ඒ රික්වෙස්ට් එක මොකක්ද දන්නවද? නික්මයන් පොතේ 3:18. ඔහුද අනේ ඔබගේ තේජස මට පෙන්වුව මැනවෙයි කීවේය. නික්මයන් 3:18 සහ 20. 19 මම ස්කිප් කළා. තවද උන්වහන්සේ මාගේ මුහුණ දකින්න නුඹට නුපුළුවන. මා මක්නිසාද මනුෂ්‍යයා මා දෙක ජීවත් නොවන්නේ කීසේක. පියාණන් වහන්සේ කිව්වා මටත් තියෙන ප්‍රශ්නේ උග තමයි. මාත් හරි ආසයි ඔයගොල්ලෝ ඇවිල්ලා මිනිස්සු යාළුවෙක් වගේ හැසිරෙන්න. නමුත් මාව දැක්කොත් පාපේ නිසා කාටවත් ජීවත් වෙන්න බැහැ කියලා කිව්වා. ඉතින් දැන් මේ මෝසෙස්ට තිබුණා God හිතන්නේ මෝසෙස් මගෙන් සල්ලි ඉල්ලුවා නම් ප්‍රශ්නයක් නෑ. මෝසෙස් මගෙන් වස්තු මේ බලය ඉල්ලුවා නම් මම දෙනවා කිසිම හෙසිටේෂන් එකක් නැතුව. නමුත් මේ මෝසෙස් ඉල්ලපු දේ මට දෙන්න බෑ. මෝසෙස් උදෙසයි කියලා. දෙවියන් වහන්සේ හදවතට කොච්චර දුක හිතෙන්නද කියලා. දැන් ගීතාවලි 27:4 කියනවා ස්වාමීන් වහන්සේන් එක දෙයක් ඉල්ලමි. ඒක සොයන්නෙමි. එනම් ස්වාමීන් වහන්සේගේ අලංකාරය දකින පිණිස උන්වහන්සේගේ මාලිගාව භාවනා කරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන් වහන්සේ මේ වාසය කිරීම. දෙවියන් වහන්සේට කිට්ටු අය අපි මුදල් නෙමෙයි හොයන්නේ. අපි හාස්කම් නෙමෙයි හොයන්නේ. අපි මේ ප්‍රොමෝෂන් නෙමෙයි හොයන්නේ. අපි සොයන්නේ දෙවියන් වහන්සේට සමග ජීවත් වීම කියලා. දැන් නික්මයන් පොතේ දැන් දෙවියන් වහන්සේ දැන් හිමින් මනුෂ්‍යයා වෙතට කිට්ටුවෙන් යනවා. කිට්ටුවෙන් යනකොට පළවෙනි පියවර ගන්නවා දෙවියන් වහන්සේ. ඒ පළවෙනි පියවර ගන්නේ මොකෙන්ද? දෙවියන් වහන්සේ කියනවා මට තවත් ඕගොල්ලන්ගෙන් මා වුන් අතරේ වාසය කරන පිණිස පළවෙනි පියවර පිණිස ඔහු මට සුද්ධ ස්ථානයක් සාදත්වා. මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශය එහි සියලු බඩුවල ආදර්ශය ලෙස සාදන්න. දැන් දෙවියන් වහන්සේ අපිට යම් කිසි කාර්යයක් කරනකොට කැපිලා පෙනෙන දෙයක් තමයි. අපිට කැමති දේව මාලිගාවක් හදන්න බෑ. අපිට කැමති මණ්ඩපයක් හදන්න බෑ. උන්වහන්සේ දෙන සැලැස්මේ හැටියට අකුරටම මේ විදිහට හදන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ ඉදිරියට යනකොට උන්වහන්සේගේ සැලැස්මේ හැටියට යන්න ඕනේ. දැන් අපි මේ දැන් කියනවා මණ්ඩපයේ ආදර්ශය එනම් මණ්ඩපයේ ආදර්ශය ඒ සියලු බඩු ආදර්ශය ලෙස සාදන්න කියලා. මෝසෙස්ට මේ මාලිගාවේ සුද්ධස්ථානයට දෙවියන් වහන්සේ කැඳවනවට යන්න පුළුවන්. මෝසෙස් මොනහරි එළිය වැඩ කර ඉන්න පුළුවන්. පියාණන් වහන්සේ God කිව්වත් මෝසෙස් මට වැඩ කතා කරන්න එන්න කියලා මෝසෙස් ඒ වැඩේ නවත්තලා එයාට නිවන් තිබුණා. නමුත් ඒ ඇලෙන්ඩ තව ආරොන්ට සහ ඒගොල්ලන්ගේ දරුවන්ව පුහුණු කළා ඒගොල්ලෝ කොහොමද එතනට යන්නේ කියලා. දැන් ඒගොල්ලන්ට කැමති විදිහට යන්න බෑ. ඒගොල්ලන්ට යන විදියක් තිබුණා. ඒගොල්ලෝ යන ඇඳුමේ විදියක් තිබුණා. ඒගොල්ලන්ව සූදානම් කරන විදියක් තිබුණා. ඒගොල්ලෝ ඒතකොට ගිහලා කරන දේවල් වලට මේ ගයිඩ්ලයින්ස් තිබුණා. එතනින් එහාට මුකුත් කරන්න බෑ. නමුත් ආරොන්ගේ වැඩිමහල් දරුවෝ දෙන්න මොනවද කළේ? ඒගොල්ලෝ තීරණයක් කරගත්තා අපි ටිකක් ඒතකොට යන් කියලා.
ඒගොල්ලන්ගේ කැමති විදිහට. අද අපි අපේ කැමති විදිහට උන්වහන්සේව නමස්කාර කරනවා. උන්වහන්සේගේ වචනේ අකුරටම නෙමෙයි අපි කැමති විදිහට උන්වහන්සේව නමස්කාර කරනවා. අපි කැමති විදිහට උන්වහන්සේ ගැන අපි ආකල්පයක් තියාගෙන. නමුත් ඒගොල්ලන්ට කියනවා ඒගොල්ලෝ කැමති විදිහකට ඒගොල්ලෝ ගියයි කියලා. right? ලෙවි කතාවේ 10:1-3 කොහේ. ආරෝන්ගේ පුත්‍රයෝ වූ නාදබ් සහ අබීහු තම තමාගේ ධූම වාදනය රැගෙන ඉනිකිනි බහ ඒ පිට සුවඳ ද්‍රව්‍ය දමා ස්වාමීන් වහන්සේ ඔවුන්ට අන නොකලා වූ අන්‍ය ගින්නක් උන්වහන්සේ ඉදිරි පොළොවේ. නමුත් ස්වාමීන් වහන්සේ කෙරෙහි ඉනි නික්ම අවුත් ඕන්ද දාවා දැමීය. එසේ ඔහු ස්වාමීන් වහන්සේ ඉදිරියේ මලෝය. කල්ලි මෝසස් ආරොන්ට කතා කොට මා ළඟට පැමිණෙන්නන් කර්ණ කොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සැනගිරිපිටේ ගෞරව ලබන්නේමි. ස්වාමීන් වහන්සේ කී කාරණය මේ යයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේය. දැන් අපි පේනවා ආරොන්ගේ දරුවෝ දෙන්න සුද්ධ ස්ථානයට යනවා ඒගොල්ලන්ට කැමතිද කියලා පූජාවක් ඔප්පු කරන්න. ඒගොල්ලන්ගේ වෙලෙම බැලලා වෙනවා. නමුත් අවුරුදු 400ක් පමණ කාලයක් ගියන් පස්සේ අපිට පේනවා ඊළායිගේ පුතුත් ඒ විදිහටම හැසිරෙනවා. ඊළායිගේ පුතු දෙන්නෙකුත් ඒ විදිහටම හැසිරෙනවා. නමුත් ඒගොල්ලන්ව මැරලා වැටෙන්නේ නැහැ වෙලෙම. ඇයි මේ දෙකේ වෙනස මොකද්ද? දෙන්නම දේවමාලිගාවේ සුද්ධ ස්ථානෙට ගියේ, අති සුද්ධ ස්ථානෙට ගියේ. එක මේ ආරොන්ගේ මේකයි ඒගොල්ලෝ මැරලා වැටුණා. නමුත් ආරොන්ගේ පුත්‍රය මැරලා වැටුණා. නමුත් ඒලාගේ පුත්‍රය එවෙලම මැරලා වැටුන්නේ නැහැ. ඒගොල්ලන්ව මැරලා වැටුනේ පස්සේ. පළවෙනි සාමුවෙල් 2:17. මෙසේ තරුණයන්ගේ පාපය, ඒ කියන්නේ ඊලාගේ දරුවන්ගේ පාපය ස්වාමීන් වහන්සේ ඉදිරියේ මහත්ව තිබුණේ. මක්සද මනුෂ්‍ය ස්වාමීන් වහන්සේගේ පූජාව සුළු කොට සිටුවේ. පූජාව සුළු කොට සිටුවා ආරොන්ගේ දරුවෝ දෙන්න මැරලා වැටුණා. මේ දෙන්නත් සුළු කොට හිටුවා. ඒගොල්ලෝ චැප්ටර්ස් දෙකකට පස්සේ ඒගොල්ලෝ හරි නින්ද විදියට ෆිලිපීන අතර මැරුණා. නමුත් එවෙලම මැරලා වැටුන්නේ නැහැ. ඇයි වෙනස? ඒ වෙනස මේකයි. දෙවියන් වහන්සේ අප තුළට එන පියවර 3කින් එන්න යනවා. පළවෙනි පියවරේ මන්සන්දියක්. මේ මන්සන්දියේදී ඒක කිසිම වැරද්දක් කළොත් ඒගොල්ලන්ගේ දඬුවම වෙනස්. ඒ මන්සන්දියෙන් පිටතට වැඩිය. දැන් ඒ වාගේ ඊළඟ පියවර තියෙනවා. අන්තිම පියවර තමයි යේසුස් වහන්සේ අපි උසවා ගැනීම. අපි දැන් ලෑස්ති වෙන්නේ උන්වහන්සේගේ උසවා ගැනීමට. ඒක සුළු කළා සලකන්න එපා. right. so දෙවෙනි පොයින්ට් එක ඒකයි. දෙවියන් වහන්සේ උන්වහන්සේ අපිව එකතු කර ගැනීමේ අපි සමග ජීවත් වීමේ මාර්ගය මන්සන්දි පළවෙනි මන්සන්දිය මේක. ඒක අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. right. දෙවෙනි පොයින්ට් එක දැන් සමහර වෙලාවට කියනවා ආයක පරණ කිව්සීම. අපි දැන් ඉන්නේ අලුත් කිව්සීම කියලා. අපි යනවා ඊළඟ මයිල්ස්ටෝන් එකට. ඊළඟ මන්සන්දියට. මේ තමයි දැන් දෙවියන් වහන්සේ ඉස්සෙල්ලාම මනුස්ස ආදම් සහ ඒවක සිටියා. ඊට පස්සේ උන්වහන්සේගේ ටැබර්නකල් එකක් ඇතුළේ සිටියා. දැන් උන්වහන්සේ අපි තුලට එන්න යනවා. ඒක වෙන්නේ යන්නේ ක්‍රියාපොතේ. ඒකත් ප්‍රචාල මන්සන්දියක්. right. අපි දෙවියන් වහන්සේ එනවා අපි තුල වාසය කරන්න සහ ස්වභාව ක්‍රිස්තියානි ස්වභාව මේක අන්‍යජාතික ක්‍රිස්තියානි ස්වභාව අන්‍යජාතික විතර නෙමෙයි. පළවෙනි ක්‍රිස්තියානි ස්වභාව සම්පූර්ණයෙන්ම යුදෙවරු සහ යේසුස් වහන්සේ තුලින් ගැලවීමට එන අයගේ මාර්ගයේ ස්වභාව පටන් ගැනීම සහ යේසුස් දෙවියන් වහන්සේගේ ආත්මය තුලින් අපි කියන ටැබර්නකල් එක ඇතුළට එන්න යන මන්සන්දිය. දැන් ඒ වෙලාවේදී කාරණා කීපයක් තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ ඒගොල්ලෝ අකුරට පිළිපැද්දා. worship in spirit and in truth. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලෝ ඔක්කොම එක සමග සමාදානෙ හිටියා. මේ ස්වභාවය අයයි, මේ ස්වභාවය අයයි, මේ රටේ අයයි, අර රටේ අයයි කොමල්ලම එකට හිටිය එක පවුලක් හැටියට කියලා. මේක පියාණන් වහන්සේගේ ස්වභාව නම් අපි කියනවා මේක යේසුස් වහන්සේගේ ස්වභාව කියලා. එතන ඔබගේ ස්වභාවය යේසුස් වහන්සේ, මගේ ස්වභාවය යේසුස් වහන්සේ, යේසුස් වහන්සේ කියන එහෙනම් අපි එක ස්වභාවයක් නේ. කොහොමද වෙනස් වෙන්න ඕනේ? දෙවියන් වහන්සේ එක තේරෙන්නේ නැහැ. right. දැන් මෙතෙන්දී තිබුණා
ආත්මෙන් සහ සැබෑවෙන්ද නමස්කාර කළා සමාදානයෙන් හිටියා ඔක්කොමල ඔහොම ඉන්ද ඇද්දී ඇතුළට රිංගෙනවා එක්කෙනෙක් මෙතනින් කොහොමද මම මගේ මිනිස්ත්‍රියක එහෙමනත මගේ ප්‍රසිද්ධත්වය කොහොමද වැඩි කරගන්න කියලා මගේ මිනිස්ත්‍රියක වැඩි කරගන්න මගේ ප්‍රසිද්ධත්වය වැඩි කරන්න කියලා right දැන් ඒ දවස්වල සෙනග කොච්චර සමාදානයෙන් හිටියට කිව්වොත් ගෙවල් දෙකක් තියෙන මිනිහෙක් එක ගයක් කිනලා විකුණලා ඒ මුදල් ගෙනල්ලා සභාවට දෙනවා ඒ සභාව ගෙවල් නැති කිනුට සමහර ගයක් කරන් දෙන්නේ කෙනෙක් කිසිම කෙනෙකුට හිංගයක් තිබුණේ නැහැ. ඉතින් දැන් මේක කරනකොට ගාක බාන බසුත් යාගේ ගේ විකුණලා යාගේ සල්ලි ඔක්කොම ගෙනත් දුන්නම මුළු සභාව බාන බස්ට ස්තුති කළා. ස්තුති කරපුවම එතන හිටියා ඇනනායස් සහ සෆීරා කියලා දෙන්නෙක්. මේගොල්ලෝ බැලුවා අපිට වැඩිපුර ගයක් තියෙනවා අපි ඒක විකුණලා අපි භාගයක් දීලා කියමු මේක තමයි සම්පූර්ණ ගන්න කියලා. පොඩි බොරුවක්. දැන් ආරොන්ගේ දරුවෝ බොරු කියන්නේ නැති. නමුත් ඒගොල්ලෝ මැරෙලා හිටුන්නේ නැහැ. දැන් ස්ටෑන්ඩඩ් එක ලිෆ්ට් කළා. මේ දෙන්න ඇවිල්ලා කිව්වා ඒගොල්ලෝ විකුණලා ඇවිල්ලා කිව්වනම් මේක මම මේ ලක්ෂ 5කට වික්කේ මම ලක්ෂ 2කමාරක් සභාවට දෙන්නම් කිව්වනම් ඇති. සත 5ක්වත් දෙන්න අවශ්‍ය නැහැ. දැන් ඔයා ගයක් වික්කොත් ඔයා කියලා සභාවට දෙන්න අවශ්‍ය නැහැනේ. තේරුණා? නමුත් ඒගොල්ලෝට ඇත්ත කියලා කියන්නේ කියලා. මොකද සත්‍යෙන්ද ආත්මයෙන්ද මෙතන පොඩි බොරුවක් ආවා. අපේ බයිබලයේ කියනවා ඒගොල්ලෝ ඉවෙලම මැරලා වෙනවා. ක්‍රියා පොතේ 5:10 සිට 12 දක්වා කියනවා එකිනෙම ඔහුගේ පාවල වැටි මලයි. අනනායස් මැරුණා. ඊට පස්සේ වයිෆ් දන්නේ මොනවද උනේ කියලා. එයා අපම පේට්‍රුස් අහන ඔහුගේ ඇත්තටම ඒ ගානට වෙච්ච කියලා. එයාත් බොරු කියපු හැටි දෙන්නව නැහැ. right? ඒ මොකද? දැන් ස්ටෑන්ඩඩ් එක ඔසවලා තියෙන්නේ. right? දැන් අපිට මේ ප්‍රතිපත්තිය සුද්ධාත්මයන් වහන්සේ සහ වචනේ වහන්සේගේ වචනේ අපිට එක බයිබලයේ තියෙන්නේ. කොහොමද එක්කෙනෙක් මේ විදිහට ඉන්ටර්ප්‍රිට් කරන්නේ තව එක්කෙනෙක් තව ඉන්ටර්ප්‍රිට් කරන්නේ අපේ සුද්ධාත්මයන් වහන්සේ නම් අපේ ගුරුවරයා සුද්ධාත්මයන් වහන්සේ අපේ ගුරුවරයා අපි වෙනසක් තියෙන්නේ මේ ප්‍රතිපත්තිය ආත්මය සහ වචනේ ප්‍රතිපත්තිය අපිට පටන් ගැනීම සිට තියෙනවා උපති පොතේ කිසිට තුල දක්වා කියන පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ ආසපල මැවුසේක පොළොවේ වනහයි පාළුව හිස්ව තිබුණාය ගැඹුර පිට අන්ධකාරය විය. අද ලෝකේ අන්ධකාරය තියෙන්නේ. පාපය මම විස්තර කළොත් මට මේ විදිහේ ස්ථානයකට ගොඩට කියන්න බෑ. හරියට ලක්ෂණ අද ලෝකේ වෙනවා අන්තිම කාලය කියලා පෙන්වන්න. අන්ධකාරය කියන දේ බොහෝම තදින් තියෙන කාලයක්. අන්ධකාරය බොහෝම තදින් තියෙන කාලයක් කියනවා පොළොවේ වනයි පාළුව හිස්ව තිබුණාය ගැඹුර පිට අන්ධකාරය විය දෙවියන් වහන්සේගේ ආත්මය ජලය තුහේ හැසිරෙමින් සිටිසේක දෙවියන් වහන්සේ එළිය ඒවයි කීසේක උන්වහන්සේගේ ආත්මය සහ වචනය තමයි අවශ්‍ය. දැන් තුන්වෙනි මයිල්ස්ටෝන් එක තුන්වෙනි මංසන්දිය තමයි දැන් අපි ඉදිරියට වෙන්න යන මංසන්දිය. ඒකට දැන් අපි සූදානම් වෙමින් සිටිනවා. හිතන්න එපා රයිට් ඔක්කොමල යනවා. සමහර අපි ඒ බලාපොරොත්තු වෙනවා මිනිස්සෙට. අපි බලාපොරොත්තු දෙනවා ඕගොල්ලෝ ඔක්කොමල පල්ලියෙන් ඉඳ යනවායි කියලා. මම ඉස්සර කිව්වා. පටන් ගැනීමේදී කිව්වා. අර මෙතෙන් සිට දෙවියන් වහන්සේ තුල මැරෙන අය ආශිර්වාදවත් වෙයි කියලා. මොකද අඥාන කන්‍යාව 5 දෙනා ගත්තම ඒ සමහර අය ඒගොල්ලෝ බෙට ක්‍රිස්තියන් දැනස් අපිට වැඩි හොඳ ක්‍රිස්තියානිකාරයෝ කන්‍යාව තෙල් තිබුණා නමුත් ඒගොල්ලන්ව දාලා ගියා. ඉතින් අපි දැන් මේ අන්තිම කාලෙට රැස්වෙන කාලේ. ඉතින් ඒක කියනවා කොහොමද යේසුස් වහන්සේ අන්තිම කාලයේ අයව සූදානම් කරන්නේ කියලා. බයිබලයේ කියනවා මම එපිසෝඩ් පොතේ 5:25 සිට 27 දක්වා ඉස්සර මම කිව්වා වගේ මේ PowerPoint එක ගන්න කියනවා පුරුෂයෙනි ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට ඈ උදෙසා තමන්ම පාවා දුන්නක් මෙන්ම නුඹලාගේ භාර්යාවට ප්‍රේම කරන්න. යේසුස් වහන්සේ කොහොමද අපිට ප්‍රේම කරන්නේ කියලා.
එසේ කළේ ස්වභාව ශුද්ධව. කොහොමද ශුද්ධ කරන්නේ? කැල්ලක් හෝ රැලි හෝ එබඳු යම්මක් නැතුව තේජස් ස්වභාවක් කොට තමන්ට ඔප්පු කර ගැනීම සඳහා වචනය නැමැති වතුරෙන් සේදීමෙන් උන්වහන්සේ එය පවිත්‍ර කොට පිරිසිදු කරන පිණිසය. මම නිතරම කියන දෙයක් තමයි ඔයාගේ කැඳවීම මොනවා වුණත් ඔයාට බිස්නස් කරන්න කැඳවීම තියෙන්න පුළුවන්, ડોක්ටර් කෙනෙක් ඉන්න කැඳවීම තියෙන්න පුළුවන්, පාස්ටර් වෙන්න පුළුවන්, ඉවැන්ජලිස්ට් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ වචනය උප්පත්ති පොතේ සිට අන්තිම දක්වා අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ තුල ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕනේ. අපි දැන් යේසුස් වහන්සේ මේ God ජොෂුවව තෝරගatti ප්‍රීච් කරන්න නෙමෙයි. යුද්ධ බටයක් හැටියට තෝරගත්තේ. නමුත් කිව්වා මේ වචනේ නුඹේ මුඛයෙන් පිට වෙන්න බෑ කියලා. අපි දෙවියන් වහන්සේ තියෙන ඔපිනියන් එක ආකල්පය, දෙවියන් වහන්සේ තියෙන ආකල්පය, දෙවියන් වහන්සේගේ වචනය මත නැත්තම් අපි වැරදි හැඟවීම් තියෙනවා දෙවියන් වහන්සේ ගැන. ඒකින්ද අපි උනන්දු කරන්න ඕනේ. කවුරු හරි හැම කෙනාටම උනන්දු කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනය හොඳින් දැනගන්න. කියනවා තේජස් ස්වභාවයක් කොට තමුන්ට ඔප්පු කර ගැනීම සඳහා වචනය නැමැති වතුරෙන් සේදීමින් උන්වහන්සේ එය පවිත්‍ර කොට පිරිසිදු කරන පිණිසය කියලා. Pure word, spotless includes obedience. කැලලක් නැති කියන්නේ මොනවද? අපි කීකරුකම තුල ජීවත් වෙනවා. අපි කල්පනා කරලා බලන්න පාල්ගේ ජීවිතය එක දවසක් කල්පනා කරලා බලන්න. එහෙම නැත්නම් පේතුරුගේ ජීවිතය එක දවසක් කල්පනා කරන්න. යේසුස් වහන්සේගේ ජීවිතය එක දවසක් කල්පනා කරලා බලන්න. තේරෙනවද? අපි ජීවත් වෙන්න ඕනේ ඊටම ප්‍රවේශමින් මේ දවස්වල දෙවියන් වහන්සේගේ වචනේ තුලට ඇවිල්ලා. අපි ප්‍රොෆෙට්ලාගේ ජීවිතය කල්පනා කරලා බලන්න. right. so තුන්වෙනි point එක තමයි අපි දැන් අර පළවෙනි පාඩම් මන්සන්දි දෙකෙන් පාඩමක් ඉගෙනගෙන අපි සූදානම් වෙලා විශේෂයෙන්ම පාස්ටර්ලා අපි බොහෝම ප්‍රවේශම් වෙන්න ඕනේ අපි මිනිස්සුන්ට උගන්වන දේ ගැන. අපි ඒගොල්ලන්ට සත්‍ය ආදරෙන් කියලා දෙන්න ඕනේ. ආදරෙන් කියලා දෙන්න ඕනේ. අපි දැන් අපි මේ පාස් මාර්ක් එක 60 නම් 59 කරන බඩක් නැහැ. ෆේල් 59. අඥාන කන්‍යාවගේ හොත්තට ඒගොල්ලන්ගේ සඩි කරලා බලන්න. අද හුඟා ක්‍රිස්තියානි කවුරු ඒ එක්කෝ ඒ ලෙවල් එකේ ඉන්නේ, එහෙම නැත්නම් එලක් පල්ලෙහා ඉන්නේ. අපි ඒගොල්ලන්ට සත්‍ය කියලා දීලා ආදරෙන් ඒගොල්ලන්ව උසස් කරගන්න ඕනේ. අපිට අන්තිම පොයින්ට් එක අපිට නික්මයාව කතාවෙන් අපිට යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මේ පොයින්ට්ස් ඔක්කොම දාලා මේ අන්තිම පොයින්ට් එක නික්මයාමින් අපිට යම් කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. Moses සමහර කියන 2 million කියලා, සමහර කියන 3 million සෙනග එච්චර ගානක් ඊජිප්ත දේශයෙන් රතු මුහුදෙන් ඉතරට අරගෙන පොරොන්දු දේශයට ගෙනියන්න ආවා. පොරොන්දු දේශයට යාම හරියට ඔසවා ගැනීම හා සමානයි. Left behind, so many people were left behind. God were left behind. යොහන්සේගේ නැවතීමේට ගොඩක් අයව left behind වෙන්න පුළුවන්. අපි ඒක සුළුවෙන් සලකන්න නරකයි. මගේ ආසාව මේකයි. ස්වාමීන් වහන්සේ මගේ ජීවිත කාලයේදී රැප්චර් එක වෙන්න එපා. මොකද මට 100% ෂුවර් නෑ. නමුත් මම දන්නවා උන්වහන්සේ තුල මම මැරුණොත් රැප්චර් ඉස්සෙල්ලා මම ස්වර්ගයට යන්න එක දන්නවා. ඒ අරින්න රැප්චර් එකේ යයිද කියන එක මම මේ පුද්ගලිකව කියන්නේ මම අවංකයෙන්ම දෙවියන් වහන්සේ ඉදිරි කරන යාඥාව තමයි ස්වාමීනි මගේ කාලේ දෙන්න එපා. කාරණා දෙකක් නිසා අපිට කාලය අවශ්‍යයි මිනිස්සු ගලව ගන්න. ජොසන්ට ප්‍රමාද වෙන තරමට අපිට මිනිස්සු ගලව ගන්න අවස්ථාවක් තියෙනවා. දෙවෙනි එක තමයි පුද්ගලික කාරණාව ෂුවර් නැති හින්දා. මම ෂුවර් නෑ. මම අවංකයෙන්ම කියන්නේ. ඔය ප්‍රශ්න කාලේදී අහන්න මගෙන් ප්‍රශ්න මම අවංකයෙන්ම මේ පාඩම් කරන්නේ මගේ මේ මිනිස්ට්‍රි එකක් බිල් කරන්න නෙමෙයි. නැත්නම් මගේ ලොකු ෆන්ඩ් එකක් දාගන්න නෙමෙයිනේ. මම කරන්නේ මේක ආදරේ හින්දා. රයිට්. දැන් අපි මේ බලමු ඒ ආපු අයගෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩම මොකක්ද කියලා. දැන් අපි දන්නවා ඒගොල්ලෝ පාරාවගෙන් එළියට ආපු එක ගැලවීමට සමානයි. පාරාව යක්ෂයාට සමාන කරනවා. යක්ෂයාට තිබෙන බන්ධනය, ඒ යක්ෂයාට තිබෙන වහලකම් බන්ධනේ ගැලවීමට සමානයි.
එතකොටම අපි දන්නවා පළවෙනි කොරින්ති 1:10 සිට 4 දක්වා කියනවා මක්නිසාද සහෝදරනි අපේ පියවරු සියල්ලන් වලාකුළ යට සිටි බවත් සියල්ලන් මුහුදෙන් මැද ගිය බවත් සියල්ලන්ම වලාකුළේදී මුහුදේ මෝසෙස්ට බෞතිස් කරනු ලැබු බවත් අපි දන්නවා. ඒ සියල්ලම එම්ම ආත්මය කෙනවද ඒගොල්ලන්ට රතු මුහුද තුලින් ගියේ ඒක බෞතිස්මයට සමානයි. ඊට පස්සේ ඒගොල්ලෝ තව මොනවද ඒගොල්ලන්ට තිබුණේ? ඒගොල්ලන්ට තිබුණා ශාරීරික සමුද්‍රයක් තිබුණා. ඒගොල්ලන්ට තිබුණා ප්‍රොස්පෙරිටි. ඒගොල්ලන්ට තිබුණා ෆේත්. ඇදහිල්ල තිබුණා. මොකද අපිට ගැලවීම ලබන්න බෑ ඇදහිල්ල නැතුව. right? එපිස 2:8-10 දක්වා කියනකොට කියන අපි ගැලවීම අපිට ලැබෙන ඇදහිල්ල. ඒ ඇදහිල්ල තියෙනවා. so ගැලවීම තිබුණා. බැප්ටිසම් තිබුණා. සුව කිරීම තිබුණා. හාස්කම් තිබුණා. සහ ප්‍රොස්පෙරිටි තිබුණා. ශාරීරික සමෘද්ධියක් තිබුණා. දැන් අපි හුවක් වෙලාට ඒවනේ අපි කල්පනා කරන්නේ. ඒගොල්ලන්ට තිබුණා ඊජිප්ත් රටේ වස්තු ඔක්කොම ඒගොල්ලෝ ගාව. ඒ විදිහේ පොහොසත් අය ඉන්නවද? මොන ප්‍රොස්පෙරිටි මෙසේජ් අපි දැන් කියන්නේ. ඒත් වැඩි ප්‍රොස්පෙරිටි තිබුණාද? ඒ ඔක්කොම තිබුණා. බලමු ඒකට මොනවද උනේ කියලා. නික්මයාම 36 කියනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ගිවිං ස්පිරිට් එකක් තිබුණා. දැන් අපි උනන්දු කරන මිනිස්සුන්ට ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ. ඒ සංස වෙනුවෙන් දෙන්න, කසින් කොට දෙන්න, අනිත් වැඩ වලට සභාවට දෙන්න කියලා පුරුදු. මොසෙස්ට තිබුණා බිල්ඩින් ෆන්ඩ් එකක්. ඒ බිල්ඩින් ෆන්ඩ් එක මොකද එයාට දෙවියන් වහන්සේ කිව්වා ටැබර්නකල් එක හදන්න කියලා. එයා ඉතින් කිව්වා මිනිස්සුන්ට ඕගොල්ලෝ ගේන්න කියලා මේ බිල්ඩින් ෆන්ඩ් එක. ගෙනල්ලා අන්තිමට එක්තරා අවස්ථාවක් ආවා මොසෙස්ට ගිහිල්ලා අනාත් දෙන්න වුණා ඊට පස්සේ මොකුත් ගේන්න බෑ කියලා. මේක තමයි හැම පාස්ටර්ගේම ඩ්‍රීම් එක. නේද? ඔගොල්ලෝ මොකක් හරි ෆන්ඩ් රේස් කරන්න ගියාම ඔගොල්ලෝ ලක්ෂ 10ක් මේ ෆන්ඩ් රේස් කරන්න කියන ලක්ෂ 20ක් ආවොත් ඔකට කොච්චර සන්තෝෂද? බයිබලයේ කියනවා එවිට මෝසෙස් අනපිට කිසි පුරුෂයෙක්වත් ස්ත්‍රියක්වත් සුද්ධ ස්ථානයට පූජා කරන පිණිස තවත් කිසි කර්මාන්තයක් නොකරේව මුළු කඳවුරේ ප්‍රකාශ කරන ලෙස නියම කළේ. මෙසේ සෙනග පූජා ගැනීමෙන් වළකනු ලැබුවේ. ගේන්න බයි කියලා කිව්වා. ඉතින් ඒ කියන්නේ මොනවද? ඒගොල්ලෝ ගැලවීම ලැබුවා, ඒගොල්ලෝ බෞතිස්ම ලැබුවා, හාස්කම් සුවවීම ලැබුවා, හාස්කම් ලැබුවා, ශාරීරික සමෘද්ධිය තිබුණා. ඒගොල්ලෝ දීමනාවෙන් දෙන්න හුඟක් ආස මිනිස්සු. දැන් මේ විදිහේ සෙනගක් ඔයගේ ස්වභාවය ඉන්නවනම් අපේ ස්වභාවය ඉන්නවනම් අපි කොච්චර සතුටුද? අපි කියනවා මේ ස්වභාවය නම් ජේසුස්න්සේ ආපම ඔසෝ ගන්න එක ෂුවර් කියලා. බලමු මොකක්ද මේ කියන්නේ. ඉතින් දෙවියන් වහන්සේ එක්තරා ලයින්ස් දෙකක් ගැහුවා. එකක් තමයි ඊජිප්ත් රටේ ආපු අයගෙන් අවුරුදු 20ට පල්ලෙහාය සහ අවුරුදු 20ට උසස් අය වැඩි අය. right? අවුරුදු 20ට පල්ලෙහාය සහ අවුරුදු 20ට උසස් අය. දාලා ඊට පස්සේ අපි බලමු මේ ගීතාවලිය 106:15 කියනවා මම ටිකක් මේ වුණා. උන්වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ට කළසේක. නමුත් ඔවුන්ගේ ආත්මය කෘෂභාවයට පැමිණුසේක. ඇයි? අපි බලමු ඒකට මොනවද කියලා. ඒගොල්ලන් ඉල්ලපු ඔක්කොම දුන්නා. නමුත් send leanness into their souls. කෘෂභාවයෙන් දැම ආත්මයට. ඇයි හේතුව? ඒ විතරක් නෙමෙයි. ඒ ඔක්කොම කළා මෙච්චර හාස්කම් කළා. ජොර්දාන් ගඟින් එවිටනොට උන්වහන්සේ තව ලයින් එකක් ගැහුවා. ඒ තමයි උන්වහන්සේව ආත්මේනොත් ස්බෑනුත් නමස්කාර කරන අය, උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අය සහ මනස ඒගොල්ලන්ගේ හදවතේ හැටියට ඒගොල්ලෝ ජීවත් වෙන අයට. මේක උනේ මොනවද? අර ස්පයිස්ලා වැඩියනේ. ස්පයිස්ලා කියන්නේ ඔත්තුකාරයෙන් වැඩියන 12 දෙනෙක්. ඒ 12 දෙනාගේ අරපුවම 10 දෙනෙක් ගෙනාවේ මොනවද රිපෝට්? ඇසට පෙනෙන සහ කනට ඇසෙන දේ හැටියට. ඒගොල්ලෝ ගෙනාපු ආගියුමන්ට් එක ලොජිකල් සාධාරණයි. නමුත් සත්‍යයේ හැටියට නෙමෙයි. ඒ වගේ අපි දෙවියන් වහන්සේගේ සත්‍ය කියන්නේ මොකක්ද කියලා
දෙවියන් වහන්සේගේ වචනය තුලින් එළිදරව්වක් නැතුව දෙවියන් වහන්සේ මේක පිළිගනි, දෙවියන් වහන්සේ අරක පිළිගනි කියලා හිතියොත් අපි හරියට ඒ මිනිස්සු වගේ. ඉතින් ඒකෙ මොනවද උනේ? බොහෝ දෙනෙක් අර සාක්ෂිකාරෝ ගෙනල්ලා ඒගොල්ලන්ව දෙවියන් වහන්සේ මේ ජෝර්දාන් ගඟෙන් එළියට යන්න ප්‍රොමිස් ලෑන්ඩ් එකෙන් යන අයගෙන් left behind. හාස්කම ඔක්කොම තිබුණා. නමුත් ඒගොල්ලන්ගෙන් left behind. හරියට 5 foolish women වගේ. right? දැන් ටිකක් කල්පනා කරලා බලන්න. අපි කොතනද ඉන්නේ? බැලුවා දෙවියන් වහන්සේගේ වචනය අනුව පමණයි උන්වහන්සේ සොයන්නේ. අපි මේ ගැන ටිකක් මෙනෙහි කරලා බලන්න ඕනේ. අන්තිමට ගියේ කවුද? මෝසෙස්ුයි මේ උපත්තිපදේ මේ නික්මයන් පොතේ බලපිට කියන මෝසෙස් ගියේ නැහැ කියලා. නමුත් අපි දන්නවා මෝසෙස් අන්‍යවසක් කුලාවේදී මෝසෙස් හිටියා කියලා. යොෂුවයි කාලෙබුයි විතරයි. අනිත් ඔක්කොමල්ලම දාලා ගියා. ඔක්කොම කාන්තාරේ මැරුණා. අපි අද දෙවියන් වහන්සේගේ ස්වභාව සූදානම් කරන කාලය. අද තවත් හාස්කමක් වුණා. මම පටන් ගත්තේ පැයකට අඩු කාලයකට ඉස්සෙල්ලා. දැන් මේක තමයි පණිවිඩය. right? මම අද ආඥා කළා ස්වාමීනි මට මේක මිනිත්තු පැයකට අඩු කාලයෙන් ඉවර කරගන්න මට දෙන්න කියලා. මොකද මම හරි ආසයි මේක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නේ හින්දා කරුණාකරලා ඔයගොල්ලෝ කොට්ටම උනන්දු කරනවා ප්‍රශ්න අහන්න කියලා. right? මම එන සුමානේ ඉඳලා අලුත් ශිෆ්ට් එකකට යනවා. ඒක තමයි ස්වර්ග රාජ්‍ය පේන් කරන එක. ස්වර්ග රාජ්‍ය කියන්නේ කවුද ස්වර්ග රාජ්‍යයේ ඉන්නේ? ස්වර්ග රාජ්‍ය කියන්නේ මොන විදිහද එතන කවුද ඉන්නේ? අපි ඒකත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක බලන්න. right? මොකද මේ සඳහා ඉතාමත්ම අවශ්‍ය දෙයක් තමයි අපි අතරේ ඊශ්‍රායල් දේශය අතරේ තියෙන misunderstanding එක clear කරන එක. misunderstanding එක clear කරන එක. දන්නවාද මෙකා මේ කුරාන් එකේ මෙකා සටහන් කරලා තියෙන දේශය. මෙකා විරුද්ධව කතා කළොත් ඒගොල්ලෝ දන්නවා රූට් එකේ තියෙන පවර් එක, මුලේ තියෙන පවර් එක. වැට මම කවදාකත් මුස්ලිම් කෙනෙක් ඉස්සරහ පිට මෙකා මුස්ලිම් කෙනෙක් නැති තැනක පවර්. මොකද අපි අන්‍ය ආගමකට ගරු කරන්න ඕනේ. මම මෙකා විරුද්ධව කතා කරන්නේ. මොකද ඒගොල්ලෝ ඒකට ආදරේ. ආදරේ. නමුත් වැය දන්නවද ඊශ්‍රායල් කියන වචනේ 2500 සැරයක් පරණ කිව්සෙමෙත් 79 සැරයක් අලුත් කිව්සෙමෙත් සටහන් කරලා තියෙනවා. ලංකාව මෙතුමන පාරක් බයිබලයේ සටහන් කරලා තියෙනවා නම් ලංකාව දැන දන්නේ නැත්නම් අපි බයිබලයේ දන්නේ නැහැ නේද? යෙරුසලම් කියන එක 669ක් සහ සයන් කියන එක පරණ කිව්සෙමෙත් 154 සැරයක් අලුත් කිව්සෙමෙත් සටහන් කරලා අපේ ඔක්කොම පියවරු ආත්මික පියවරු ප්‍රොපේතවරු කිවසුම් දෙවියන් වහන්සේගේ කිවසුම් පොරොන්දු ඒ සියල්ලම දෙවියන් වහන්සේ අපිට එවලා තියෙන්නේ ඊශ්‍රායල් දේශය තුල ඔක්කොම එවලා තියෙන යසොත් අන්තිම අපේ ගැලුම් කරේ හිටම්ම ඊශ්‍රායල් වල පුරවැසියෙක් අද යේසුස්ගේ නම තමයි Lion of the tribe of Judah ජුඩා දේශේ සිංහය. අද යාගේ නම අදත් යන්නේ ජුඩා දේශයේ සිංහය කියලා. යා ඊශ්‍රායල් දේශයේ සමග පමණක් නෙවෙයි ඒ ගෝත්‍රයේත් තියෙන සම්බන්ධතාවය අද වෙනකොට තියෙනවා. අපි ඒ ගැන ටිකක් ඉගෙන ගන්න ඕනේ. මොකද අද අපි උනන්දු කරන්නේ සත්‍ය සොයන්නේ. අපි සොයන්නේ සත්‍ය. සත්‍යය ඒක අපිට විදිහට වහන්සේ නමස්කාර කිරීම පිණිස. Right? Yeah. Okay. Thank you Lord. ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. වහන්සේ මේ සියලුම කතන්දර අපි පටන් ගැනීමේ සිට අද දක්වා බලනකොට ස්වාමීනි කොපමණ දේවල් බයිබලයේ සටහන් කරන්න තිබුණාද? නමුත් ස්වාමීනි වහන්සේ මේවා බොහොම ප්‍රවේශයෙන් තෝරාගෙන ඒවා බයිබලයේ තුලට ඇතුළත් කළේ ස්වාමීනි අපේ යහපත උදෙසා. අපිට ඒ දේන් ඉගෙනගෙන අපි ඒගොල්ලෝ කරපු මිස්ටේක් ඒගොල්ලන්ට අතපසු දේවලින් අපි ජයගෙන ඒගොල්ලෝ
හරි විදියට කරපු දේවල් අපි තදයෙන් අල්ලාගෙන ඉදිරියට යන්නයි. මොකද ඔබ වහන්සේගේ ආසාව ස්වාමිනේ අපි සියලු දෙනාම ස්වාමිනේ ඔබ වහන්සේගේ උසස්ම කැඳවීම තුළට ඒමයි. ආදරණීය දෙමෝපියෙක් දරුවන්ට උසස් වීම බලාපොරොත්තු වෙමින් ඔබ වහන්සේ ස්වාමිනේ කැමැත්ත අපි ඊටම උසස්ම ස්ථානයට එනවා එන්න. ඒ නිසා ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ තියලා තිනවා. මේ වචනේ තුලින් ස්වාමිනේ අපිට අද තාමත් ප්‍රමාද නැහැ. අපිට තාමත් කාලය තියෙනවා ස්වාමිනේ අපේ විදි හරිගස්ස ගන්න ඔබ වහන්සේගේ විදි අනුව ඔබ වහන්සේගේ වචනේ අනුව ස්වාමිනේ. එවිට ස්වාමිනේ අපිට කිසි දෙයකට බය වෙතු නැහැ. මෝසෙස් හිතන්නේ නැති එයාට පොරොන්දු දේශයට යන්න බෑ කියලා. නමුත් ස්වාමිනේ මෝසෙස් එදා වහන්සේ බලාගෙන හිටියා. එයා කොහොමද ජොෂුවව කිසිම අමනාපයක් නැතුව තිත්තකමක් නැතුව ස්වාමිනේ පිරිසිදු හදවතකින් ඕ කරන ඉගෙනීමේ හැන්ඩින් ඕවර් එක ඔබ වහන්සේ බලන් ඉඳලා ඔබ වහන්සේ ඒ වෙනකොට තීරණය අරගෙන ඉවරයි. මම මෙයාව පොරොන්දු දේශයට ගෙනියන්නේ වෙන අය ගෙනිනෝ වගේ නෙමෙයි. මගේ පුතාත් සමග මගේ පුතාගේ මේ ලෝකේ උච්චතින්ම උසස්ම මහිමය දක්වන වේලාවේදී මෝසෙස් මම එතනට තියන්න යනවා මෝසෙස්ට ඒ මෝසෙස් කරපු සේවයට ස්තුතිවන්තකමක් හැටියට අපිට වහන්සේ ගැන විශ්වාස කරන්න පුළුවන් ස්වාමීනි. ඒ නිසා ස්වාමීනි අපිට අමාරු වුණත් මම දන්නවා ස්වාමීනි මේ කියන කාරණා අපි අවුරුදු 2000ක් තිස්සේ එක්තරා රටාවකට එක්තරා විදියකට ගියේ හින්දා අපිට ඒකෙන් වෙනස් වෙන්න සමහරට අමාරු වෙන්න පුළුවන්. නමුත් ස්වාමීනි වහන්සේ අපිට සුද්ධාත්මන වහන්සේ දීලා තියෙනවා. කුරුසියට යාම ලේසි පහසු දෙයක් නෙමෙයි. වහන්සේ අන්තිම දක්වා කුරුසියට ගියා මෙන්න ස්වාමීනි. ඔබ වහන්සේට තියෙන ප්‍රේමය ස්වාමීනි. ඔබ වහන්සේ ඒ දීලා අපින් ඉල්ලලා තියෙන දේ, පියාණන් වහන්සේ ඉල්ලලා තියෙන දේ සහ පුත්‍රයන් වහන්සේ ඉල්ලලා තියෙන දේ සුද්ධාත්මනගේ මඟ පෙන්විය අනුව අපි ඉදිරියට ගෙනියන්න අපි අද තීරණය කරනවා ස්වාමීනි. ඒ නිසා අවශ්‍ය සියලු මඟ පෙන්වීම, ආලේපය, ශක්තිය, දුර්වලකමේදී ජය ගැනීමේ ශක්තිය වහන්සේ අපිට අපි ඉල්ලන විට දෙන නිසා අපි ස්තුතිවන්ත වෙනවා. අපි ඒ විශ්වාස තීරණය කරගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. Thank you Lord. Okay. ජුදාවේ සිංහයා ස්වාමින්ගේ ස්වාමිතුමා රජුන්ගේ රජ ඔබයි යේසුනි ඔබ තමයි ජුදාවේ සිංහයා ජුදාවේ සිංහයා දැන් අප වෙත පැමිණ